නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සතිපට්ඨාන භාවනාව කියලා කොටස් දෙකයි. සතිපට්ඨානය සිහිය පිහිටුවීම කාය වේදනා චිත්ත ධම්ම, කය කෙරෙහි හෝ සිත කෙරෙහි, වේදනාව කෙරෙහි හෝ සිත කෙරෙහි හෝ ධර්මාරම්මණයන් කෙරෙහි හිත තබන්න ඕනේ. සතිපට්ඨානෙන් වෙනවා සමාධිය, සතිපට්ඨාන භාවනාවෙන් වෙනවා විදර්ශනාව. ඒකෙදී මම මතක් කළේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති, සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට ඒකේ ඒ ටික හරියට කළාම කයේ ස්වභාවය පෙන්වන අත්ති කායතුවා සති 50 සතිපත්චපටිත හොති කියන තැනට එන්න ඕනේ. හරියටම ඒ ටික එන්නකොට එතනදී දැන් අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති කියලා ඒ තුනක් පනවන්නේ කියලා පෙන්නනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික තමන් කියන මේ කයේ විතරක් අපි සිත පිහිටුවාගෙන විදර්ශනා කළොත්, සිත පිහිටීම සති නිමිත්තේ, දැන් මේ ආනාපාන සතියේ අපි මේ කය විතරක් විදර්ශනා කළොත් මේ කයේ අනාත්ම ස්වභාවය තේරෙනවා. හැබැයි බාහිර සත්‍ය පුද්ගලයන් ඉන්නවා කියලා බාහිර සත්‍ය පුද්ගල කයේ ආත්ම දෘෂ්ටිය බැස ගන්නවා කියලා පෙන්නනවා. එතකොට අනාත්මය ආත්මය හඳුනමින් යන දෘෂ්ටියට යනවා. ඊට පස්සේ බහිද්ධාව කායේ කායानुපස්සී විහෙරති. අපි මේ පැත්ත මෙනෙහි, ආධ්‍යාත්මික කාය පැත්ත මෙනෙහි කරන්නේ බාහිර හම්බෙන සත්ව පුද්ගල කියලා හම්බෙන තැන රූප විදර්ශනා කරනවා. එතකොට බාහිර අනාත්මය තේරෙනවා. ආධ්‍යාත්මික කයෙහි හිත බැස ගන්නවා. ආත්ම දෘෂ්ටිය පිටිනවා. ඊට පස්සේ අනාත්මය ආත්මය හඳුනමින් යන දෘෂ්ටියට වැටලා තියෙනවා. අපි දන්නේ නැහැ මේවා හිතලා කරනවා නෙමෙයි. නමුත් අපි තුල ගොළු නැගෙනවා එහෙම. එතකොට තමයි අපි කියමු දැන් මේ හොඳට ආත්ම භාවයේ පිහිටනවා. බාහිර අසුබය වගේ දෙයක් තේරෙනකොට අපිට පටිගේ කැත දැනෙනවා. පිළිකුල දැනෙන්නේ. ඒ කියන්නේ කබ ටිකක් දැක්කත් මෙහි පුද්ගලයා හොඳට ඉන්න හින්දා කැත. හරි අර නිබ්බේධික භාගී ස්වභාවය නෙවෙයි, ගැටීමෙන් යුක්ත පිළිකුලක් දැනෙන්නේ. එතකොට මෙතෙන්දි පෙන්නනවා අජ්ජත් බහිද්ධාවා. කලින් කලට ආධ්‍යාත්මික කයත් විදර්ශනා කරන්න, බාහිර කයත් විදර්ශනා කරන්න. මේ දෙකම මාරුවෙන් මාරුවට කටයුතුයි කියලා. එතකොට ආධ්‍යාත්මික පැත්තේ ආත්ම සංඥාව බැසගන්නේ, බාහිර පැත්තේ ආත්ම සංඥාව බැසගන්නෙත් නැහැ. එතකොට බාහිර දෙයක් එක්ක ගැටෙන්නේවත්, තමා එක්ක ගැටෙන්නේවත් නැහැ, ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අජ්ජත් බහිද්ධාවා කියලා. එතනදී විදර්ශනා කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ලෝකයා දන්නවට දකින්නවට වඩා විශේෂයකින් දන්නවා දකින්නවා. නැත්තම් ලෝකයට හම්බ නොවුණු, ලෝකයා නොදකින්න ඇත්ත ඇති හැටිය දකිනවා. ලෝකයා දකින්නේ අනාත්ම ධර්මතාවය ආත්ම හැටියට. අපි අනාත්ම ධර්මතාවය අනාත්මයි කියලා දැකලා ආත්ම දෘෂ්ටිය දුරු කරන්න යන්නේ. හැබැයි ඒක කළ යුතු වැඩේ ඒක වුණාට අපි අද දවසේදී පොඩි වැරද්දක් කළා. අනාත්ම ධර්මතාවය නිසා ආත්ම දෘෂ්ටිය අපේ මනසේ ඇති වෙද්දී ආත්ම දෘෂ්ටිය දුරු කරලා අනාත්මය දකින්නයි අපි හැදලා තියෙන්නේ. එතකොට වෙන්නේ අනාත්මය දකින්න, ආත්ම දෘෂ්ටිය දුරු කරන්න, අනාත්මයට හිත තබන්න මෙපේ
ඒ කියන්නේ දැන් ආත්ම දෘෂ්ටිය කියන්නේ ඇති කරගත් එකක්. අනාත්මය කියන්නේ පවතින එකක්. ඒ කියන්නේ ගඩොල් වලි සිමෙන්තියෙන් කළ බිත්තියක චිත්‍රයේ සත්පුද්ගල නොවන අනාත්ම බව ලෝකේ හැමදාම පැවතුණු පවතින ඇත්තක්. බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් පවතින ඇත්තක්. නමුත් ලෝකයට ඒක පේන්නේ නැහැ. ලෝකයට පේන්නේ ඒ නිසා පහළ වෙච්ච ආත්ම දෘෂ්ටියක් ඇති කරගෙන ආත්ම දෘෂ්ටියම සිහි කර කර එහි කෙනෙක් ඉන්නවා කියලා තමන්ගේ මනසේ තියෙන දෘෂ්ටිය මැසුරු කරන එකක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ ලෝකයේ අනාත්ම ස්වභාවය පෙන්වන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතා තුන පැහැදිලි කරන්නයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ. එතකොට මෙතනදී හැම වෙලාවෙම අපි තේරුම් ගන්න ඕනේ අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන මනසේ තියෙන ආත්ම සංඥාව ගෙවා ගන්න. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයෙන් සතිපට්ඨානයෙන් කෙරෙන ප්‍රධානම දේ ඒක. බලාපොරොත්තු වෙන දේ ඒක. ඒ නිසා ආනාපාන පබ්බේ තාම අපි යන්නේ. ඒකේ ආනාපාන පබ්බේ සති නිමිති හිත තියාගෙන ආනාපාන සතිය වඩන හැටි මම කියලා දුන්නා. ඒක පැහැදිලි ඇති. ඒ ටිකෙන් ඔක්කොම කරන්නේ සමත කෘත්‍යයක්. මේ සතිපට්ඨානයේ සමත විදර්ශනා යුගනද්දව තියෙන්නේ. එතකොට උඩින් ටිකම සමතේ නියෝජනය කරලා තියෙනවා. දැන් සතිපට්ඨානේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමේති සික්කති කියන තැන දක්වාම සමතේ නියෝජනය කරමින් තියෙනවා. එතකොට මේ එතන සමත කමඨහනක හිත තබාගෙන අර පෙන්වන්නේ නුවණැති පුරුෂයේ සීලයක පිටලා සමත විදර්ශනා වඩයි කියලා. ඒ කාරණාව වෙනවා මේ සතිපට්ඨානේ. ඊට පස්සේ අරමුණු විදර්ශනා කරද්දී මෙන්න මේ විදර්ශනා කරන ටික තමයි අවශ්‍යම. මේ විදර්ශනා ඥානය මේ සතිපට්ඨානේ මේ ටික පූර්ව භාග ප්‍රතිපදාව. ඒක කියන්නේ ගැඹුරු පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ තාම මේ ලෝකෝත්තර මාර්ගය නෙවෙයි. නමුත් ලෝකෝත්තර මාර්ගය සඳහා හිතලා කිසිවක් කරන්න ඕනේ මේ ධර්මතාවයේ විසින් නිබ්බාන ඥායස අධිගමය නිබ්බාන සත්‍ය ක්‍රියා කියන ටික කළා දෙනවා. මේ සතිපට්ඨානය කරනකොට එකම මගයි තියෙන වෙන මොකුත් නැහැ. මේ කියමු විදියට කරනකොට මේ ටික ඔක්කොම කළා දෙනවා. ඒ නිසා මේ විදර්ශනා ඥානයේදී තියෙන දේ ඕක සම්‍යක් සතිපට්ඨාන සම්‍යක්ප්‍රධාන ඉර්ධිපාදවල වෙන වෙනම ලක්ෂණ තියෙනවා. සතිපට්ඨාන ස්වභාවය තමයි හැම වෙලාවෙම අරමුණ උපන්න සහ උපදින තැනට ගිහිල්ලා විදර්ශනා කරන්නේ. තැනට ගිහිල්ලා කියන්නේ කය යන්න නෙවෙයි හිතෙන් නුවණින් ගිහිල්ලා විදර්ශනා කරන්න තියෙන්නේ. ආධ්‍යාත්මික කයින් හිත සමාධි කරන්නේ, බහැර කයින් ඥාන දර්ශනය ලබන්නේ. එහෙමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය නම් ඒ සම්බන්ධව දීඝනිකායේ මහා ගෝවින්ද සූත්‍රය වගේ සූත්‍ර බැලුවහම ඒ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එතකොට මොකද හැම වෙලාවෙම හිත සමාධි කරන කමටහන Taman තුලමයි තියෙන්නේ. සති නිමිත්තක හිත පිහිටුවාගෙන හැම වෙලාවෙම චිත්ත සමතය ඇතිවීම සඳහා Tamanගේ කයම තමයි තමන්ගේ කය හෝ වේදනාව හෝ සිත හෝ ධර්මයන් ඇසුරු කරගෙනම තමයි සමතකමටහනක් වැඩෙන්නේ. හැබැයි විදර්ශනා ඥානය බාහිර බහැර කය අරමුණු කරගෙනයි තියෙන්නේ. ඒක අදාළ නැහැ. දැන් අපි විදර්ශනා කරන හැටි සිහිපත් කරමු. එක තැනක අපි ඉඳගෙන ඉන්නවා කියලා කියන්න. ඉඳගෙන ඉන්නකොට අපිට සිහි වෙනවා සිතුවිලි ගලක්. අම්මා සිහි වෙනවා, පොඩි කාලේ සෙල්ලම් කරපු යාළුවෝ සිහි වෙනවා, ලොකු හාමුදුරුවෝ සිහි වෙනවා, එකට ඉගෙන ගත්ත යාළුවෙක් සිහි වෙනවා, තව සග්‍රක්‍මචාරින් වහන්සේ නමක් සිහි වෙනවා කියලා කවුරු හරි සිහි වුණා කියලා කියන්නකෝ. සිහි වුණොත් ඒ සිහි වෙච්ච අරමුණු වලින් එකක් ගන්නවා අපි. අපි කියමු අපේ ගුරු හාමුදුරුවෝ සිහි වුණා කියලා. මේකෙදි අරමුණු වල උස් පහත්කමක් නැතුව වටිනා නෝටිකනාකමක් නැතුව ඇත්ත බලන්න ඕනේ. දැන් මේ බහිද්ධාවා කායනුපස්සී විහෙරතිය ගුරු හාමුදුරුවෝ සිහි වුණා කියනකොට
වෙනදට අපි ගුරු හාමුදුරුවෝ අනේ මට ඉගෙනුවා මෙහෙමයි කියලා ඒ නිමිත්ත සිහි කරගෙන සිතුවිලි වල ගුඩ යනවා. පුද්ගලික ඇත්තම වෙලා. සමහරට ලොකු හාමුදුරුවෝ මට බැන්න මේ විදිහට කළා අනිත් කෝලයට සැලකුවා මට සැලකුවේ අසාධාරණකම් කළා කියලා ලොකු හාමුදුරුවෝ ගැන පටිගිකුත් ඇති කියලා රාග දේශ මොහොත ඇති කර ගන්නවා. එහෙම නැත්නම් ලොකු හාමුදුරුවෝ අනේ අනිත් කෙනාට සැලකුවේ මට මේ විදිහට උපකාර කළා කියලා බොහෝම ආදරයක් ගෞරවයක් ඇති කර ගන්නවා. අන්තිමට මනසේ මේ ලොකු හාමුදුරුවෝ කියන නිමිත්ත මුල් කරගෙන රාග දේශ මොහ ගුලියක් තමයි අපි හදාගෙන තියෙන්නේ. සතිපට්ඨානයෙන් කරන්නේ ඒ වගේ රාග දේශ මොහ පවත්වන්න බැරි වෙන්න ඕනේ. ලොකු හාමුදුරුවෝ කියලා සිහි වෙනකොටම දැන් බාහිර ලොකු හාමුදුරුවෙක් ඉන්නවා කියන තැනින්නේ අපිට පෙන්වන්නේ ශනිකව විදර්ශනා කරන්න ඕනේ භවය. භවය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අපි යමක් සිහි කරනකොට සිහි කරගත්ත අරමුණ බාහිරින් පෙන්වන ගතියට තමයි භවය කියලා කියන්නේ. මෙතන ඉඳලා අපි අඹකොටේ සේනාසනේ සිහි කළොත් අපිට අපේ හිත අහුවෙන්නේ නැතුව බාහිර සේනාසනයක් තියෙනවා කියලා හිත බාහිරට නැඹුරු වෙලා තියෙනවනේ. ඒකට තමයි භවය කියන්නේ. රුවන්වැලිසෑය කියලා අපි සිහි කළොත් සිහි කරන අපේ මනස හසු නොවි බාහිර වස්තුවක් ඇති බවට හිත බාහිරට නැමිලා බාහිර දෙයක් පෙන්වන ගමක් අපේ මනසේ තියෙනව නේද? අන්නේ බාහිරට නැඹුරුලා බාහිර යමක් තියනවා කියන කම පෙන්වන කමටයි භවය කියලා කියන්නේ. එතකොට අපි විදර්ශනා කරන්නේ භවයේ විදර්ශනා කරන්නේ. මොකද භව නිරෝධය නිවනයි. නිවන කියලා කියන්නේ මේ තියනවා ඉන්නවා කියලා බාහිර අපිට පෙන්වන මේ නිමිති වලින් හිත මුදවන එක. හිත අතහැරෙන එක. එතකොට අපි ලොකු හාමුදුරුවෝ කියලා සිහි කරනකොටත් අපිට හම්බ වෙනවා බාහිර ඉන්න කෙනෙක්. තියෙන දෙයක්. එතනින් තමයි හිත මුදවන්නේ. හිත මුදවන්න කියලා කියන්නේ අපි විදර්ශනා කරනවා ලොකු හාමුදුරුවෝ කියලා මම හිතුවට බලන්න කියලා ගියාම එතන කන බොන ආහාරයෙන් යුක්ත කෙස්ලොම් නියදත් හම්මස්නහරෙන් හැදුණු ඒ රූපമിതിය රූපයේ තියෙන තැනක පිහිටි ඒ සටහන දකිනකොට ලොකු හාමුදුරුවෝ කියන අදහසක් එයිනේ. ගිහිල්ලවත් ලොකු හාමුදුරුවෝ හම්බ වෙනව නෙවෙයි. ඒ රූපේ දකිනකොට ලොකු හාමුදුරුවෝ කියන අදහස Tamanට සිහි වෙනවා. මෙතනින්දන් බාහිර ලොකු හාමුදුරුවෝ කියලා සිහි කරන්න හදනකොටම බාහිර කෙනෙක්ව සිහි කරන්න බෑ සතිපට්ඨානෙන් ඇත්ත පෙන්නනවා. වෙනදට එහෙම පෙන්වන්න කෙනෙක් හිටියේ නෑ අපිට වැරද්දක් පෙන්වන්න කෙනෙක් හිටියෙත් නෑ ඇත්ත අල්ල දෙන්න කෙනෙක් හිටියෙත් නෑ රාග දේශ මොහ ඇති වෙනකම්ම හිතන්න පුළුවන් ලොකු හාමුදුරුවෝ කෙනෙක්ව පෙන්වුවා. දැන් සතිපට්ඨානේ අපිට තියෙන එකම රැකවරණ එකම පිහිට ලොකු හාමුදුරුවෝ කියලා සිහි කරන්න හදනකොටම සතිපට්ඨානේ අපිට උපකාරයි ඉදිරියට එනවා. සතිපට්ඨානයෙන් පෙන්වන්නේ නැහැ. එතන තියෙන කෙස්ලොම් නියදත් හම්මස්නහර වලින් යුක්ත කනබුන ආහාරයෙන් හදන කොටස් ටිකක් ඇසුරු කරගත්ත තැනක පිහිටි චිත්‍රයේ නැත වර්ණ සටහන හැඩයනේ. ඒක දකිනකොට ලොකු හාමුදුරුවෝ කියන අදහස එන්නේ මටනේ. එහෙමයි බැලුවේ. ඒකම අනිත් පැත්තට යනවා. එහෙනම් අතීතයේදීවත් බාහිර ලොකු හාමුදුරුවෝ කෙනෙක් මට හම්බුන්නේ නැහැ. එතෙන්ද කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහන දකිනකොට ලොකු හාමුදුරුවෝ කියන අදහස ඇති කරගෙන තියෙන්නේ මම්මනේ. එතකොට හැම වෙලාවෙම බාහිර අනාත්මයි අනාත්ම ස්වභාවයට තමන්ම ඔප්පු කරලා පෙන්නනවා. මෙහෙම කොටස් තියෙන්නේ ඒක හැදිලා තියෙන්නේ මේ හේතුවෙන්. මෙහෙම අනාත්ම රූපය දකින තැනක ආත්ම සංඥාව මගේ මනසේ සිහි වෙලා. අතීතයේදීත් එහෙමයි අතීතයේදීත් ආහාරයෙන් හැදුණු අනාත්ම කොටස් ටිකක් පිහිටි තැනක පිහිටි සටහන දකිනකොට මගේ මනස තුල ආත්ම සංඥාව වේදිලා මම හිතන විදිහේ ආත්මීය යමක් අතීතේවත් බාහිර තිබිලා නැහැ අනාගතෙත් බාහිර තියෙනව නෙවෙයි මේ දෙපැත්තම අනාත්මයි කියන එක ඔප්පු පෙන්නකොට මැද ආත්ම දෘෂ්ටියට කෙලෙසිට පවතින්න බෑ. ඒ හින්දා ඔන්න ඒ අරමුණ විදර්ශනා කළා. ඊට පස්සේ යාළුවෙක් අපි කියමු සමන් කියලා. සමන් කියලා යාළුවා ගැන සිතුවිලි වෙලක් යන්න එනකොටම නෑ. ටක් ගාලා සතිපට්ඨාන. මෙතෙන්ට අවශ්‍යයි වායාම සති දෙක. කෙලස් තවන වැර ඇතුව නූපන් අකුසලය නූපදවලා උපන් අකුසලය දුරු කරන්න ඕන කියන උත්සාහය. නූපන් කුසල උපදවලා උපන් කුසල වැඩි දියුණු කරන්න ඕන කියන උත්සාහයෙන් යුක්ත වූ 100ක් ඕනේ. එතකොට සමන් කියන අරමුණ ගන්නවා අරමුණ අරගෙන
මම සමන්ව බලන්න කියලා ගියාමත් වෙන්නේ මම හිතන සමන් හම්බ වෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මස්නා ආදී කුණප කොටස්. ඒක එකින් එක බැලුවත් කමක් නැහැ. එහෙම නැතිනම් ඒ ද්වත්ින්සාකාරී කුණප කොටස් වල Tamanට ප්‍රකට කොටස් වශයෙන් බැලුවත් කමක් නැහැ. බලලා මෙහෙම වූ අනාත්ම කොටස් ටික ඇසුරු කරගෙන පිහිටි වර්ණ සටහන දකිනකොට සමන් කියන අදහස මටනේ ඇති වෙන්නේ කියලා බලනවා. මම හිතාගෙන ඉන්න විදිහ ආත්මෝ කෙනෙක් බාහිර ඉන්නව නෙමෙයි අනාත්ම රූපය ඇස් ඉදිරිපිටට එනකොට කෙනෙක්ව සිහි වෙන්නේ මටනේ. ඒකද අනාත්ම බව ඔප්පු කරන්න තමයි සමුදය ධම්මානුපස්සීව කායස්ම විහෙරති. මේ කය ඇතිවීම බැලුවේ. කන බොන ආහාරය නිසා මේ රූපය හැදුනේ. සමුදය ධම්මානුපස්සීව කායස්ම විහෙරති. වය ධම්මානුපස්සීව කායස්ම විහෙරති. කන බොන ආහාරය නැති වෙනකොට ඒ රූපය නැති වෙනවනේ. කන බොන ආහාරය නිසායි මේ කෙස්ලොම් නියදත් හම්මස්නහර ආදී කොටස් වලින් යුක්තයි කය. සමුදය ධම්මානුපස්සීව කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. කන බොන ආහාරය නැති වෙනකොට මේ කොටස් ටික නැති වෙනවා. ඒබඳු තැනකයි මේ සටහන තියෙන්නේ. ඒක දකින්නකොට සමන් කියන අදහස එනවා. හොඳටම ස්වාමීන් වහන්සේ මතක තියාගන්න සමන්ගේ කය විදර්ශනා කරනව නෙමෙයි. අපි වෙනදට කරන්නේ සමන්ගේ කය හැදිලා තියෙන්නේ මෙහෙම. සමන්ගේ කය ඇතුලේ තියෙන්නේ මෙහෙම කොටස්නේ. බෑ. එතකොට මේ අපේ සංඥාව පතිත වෙන්න ඕන තැන පතිත වෙලා තියෙන්නේ. හොඳට බලන්න බිත්තියේ ඇඳපු චිත්‍රය දකිනකොට අපිට සමන් කියන අදහස ආවේ අපි බිත්තිය දිහා බලගෙන සමන්ගේ ඇඟ ඇතුලේ තියෙන ගඩොල්, සමන්ගේ ඇඟ ඇතුලේ තියෙන වැලි, සමන්ගේ ඇඟ ඇතුලේ තියෙන සිමෙන්ති කියලා විදර්ශනා කළොත් හරියද? ඒක නෙමෙයිද අපි අර විදිහට කරනකොට කරන්නේ. දැන් සමන්ගේ කියන තැන හැදිලා තියෙන කෙස්ලොම් නියදත් හම්මස් කියලා බලන කෙනයි සමන් හැදිලා තියෙන ගඩොල් වල සිමෙන්ති එන්නේද කියලා බලන එකයි අතර වෙනසක් නැහැ. වැරදි. මම කියන එක තේරෙනවද දන්නේ? එතකොට ගඩොල් වල සිමෙන්තියෙන් ඇඳපු බිත්තියක චිත්‍රය දකිනකොට සමන් කියන අදහස ආවා. එහෙමයි බලන්නේ. සමන්ගේ ඇඟ ඇතුලේ ගඩොල් වල සිමෙන්ති තියෙනවා හෝ සමන් මේ කියන චිත්‍රය සමන් කියන තැනකින් බලන්නේ. එහි අනාත්මයි අනාත්මෝ ධර්මතාවය නිසා ආත්ම සංඥාවක් ඇති වෙලා තියෙන්නේ. මේක චුට්ටක්වත් වරදන්න එපා. වැරදුණු නිවනමමයි වරදින්නේ. මේ න්‍යාය නම් වෙනස් වෙන්නේ නැහැ. අපි කරන වැරද්දක් අපිට නොතේරුණාට විශාල වැරද්දක්. අහසට පොළොව වගේ සම්පූර්ණ නිවන් මඟම අතහැරෙනවා. හරි ගියොත් නිවන පිළිබඳ ප්‍රපංච මාත්‍රයක්වත් උපදවන්න ඕනේ. නිවන කියන්නේ මොකද්ද කියන අදහස උපදවන්න ඕනේ. නිවන් දකින්න ඕනේ. එතකොට සමන් කියලා යාළුවා සිහි වුණා. සිහි වුණේ පෙර වැරද්ද නොදැක ඇත්ත නිසා. දැන් විදර්ශනා කරනවා සමන් කියලා බලන්න ගියාම බහිද්ධාවා කායනුපස්සී විරති ඨග් ගාලා ඒ කය කෙරෙහි සමන් කියලා සිහි වෙච්ච තැන කය කෙරෙහි සිහිය අරගෙන යනවා. ඒ කය කෙස්ලොම් නියදත් හම්මස්නහර ආදී කුණප කොටස් වලින් පිටලා තියෙන්නේ. නැත්තම් ඉමමේව කායං යථා තිතං යථා පණිතං ධාතුසෝ පච්චවෙක්කති. ඒ කය යම්සේ පවදීද යම්සේ පිහිට පවදීද එසේ ඇත්ත ඇති හැටිය. මේ කයේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා සතර මහා ධාතු වශයෙන් හෝ බලනවා. කොටස් වශයෙන් හෝ සතර මහා ධාතු වශයෙන් බලලා සමුදය ධම්මානුපස්සීව කායස්ම විහෙරති. කන බොන ආහාර නිසා ඒ රූපේ හැදෙන්නේ කියලා බලනවා. වය ධම්මානුපස්සීව කායස්ම විහෙරති. ආහාරය නැති වෙනවා කියලා බලනවා. ඉබඳු ආහාරයෙන් හැදුණු ආහාර නිසා නැති වෙන කොටස් ටිකක් මෙතන තියෙන්නේ. ඉබඳු කොටස් ටික ඇසුරු කරගෙනයි මේ හැඩ සටහන තියෙන්නේ. ඕක දකිනකොට සමන් කියන පුද්ගලයේ කෙනෙක් Tamanට සිහි වෙනවා කියලායි දකින්නේ. කිසිම වෙලාවක සමන් කියන තැන අර රූපයට තබලා විදර්ශනා කරන්න එපා. සමන් කියන යාළුවා නැත්තම් ඒ සමන්ගේ රූපේ හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියදත් වලින්නේ කියලා බලන්න එපා. වැරදිමයි. ඒ රූපෙට මේ ආත්ම සංඥාව නමන්නම එපා. එතකොට අනාත්මය නිසා ආත්ම සංඥාව ආවා. ඊට පස්සේ අජ්ජත්තං වා කාය දැන් අර විදිහට බලලත් නොතේරෙන හැම වෙලාවකම ওই මං කියන උපමාවක් ගන්න.
ඒ උපමා කියන්නේ ඒකට. ස්වාමීන් වහන්සේ මොකද මම වුණත් විදර්ශනා කරනකොට මම්ම දෙන උපමා මේ. මගේ මනසට යම් අරමුණක් විතරන අම්මා කියලා විදර්ශනා කරනකොට හිත පිළිගන්නේ නැත්තම් නෑ ඉන්නවමයි කියලා තේරෙනවා නම් මම ටක් ගාලා මම්ම මට උපමාවක් දෙන හොඳයි ඔය හැඩේ බිත්තියක ඇඳලා තිබ්බොත් මට අම්මා කියලා සිහි වෙයි. අම්මා කියලා සිහි වෙන්නේ ගඩොල් වල සිමෙන්තිය තුලේ අම්මා ඉන්න හින්දාද? නෑනේ එහෙනම් ඒ නිසා මෙහෙනම් සිහි වුනේ. එහෙනම් මේ කන බොන ආහාරයෙන් ඇතුණු කුණුප කොටස් ටික තියෙන තැන දකිනකොටත් ඒ නිසා මෙහි සිහි වුණා මිසක ඒ ඇතුලේ තියෙනව නෙමෙයි නේද? කියලා උපමාව එහෙම උපමෙයියට බහලා පෙන්න ගන්නවා මම. ඒ විදිහටම අරමුණක පැටලෙන ගානේ උපමාව තියාගන්න. මේ උපමාවන් තමයි ස්වාමීන් වහන්සේ අපිට ගොඩ යන්න තියෙන එකම තැන. අද දවසේදී හරි මෙහෙමවත් උපමාවක් නොකිව්වොත් නම් ස්වාමීන් වහන්සේලා මේක තේරුම් ගන්නෙවම නැහැ. නිකමට හරි දැන් ওই ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක චිත්‍රයක් ඇඳාම කෙනා කෙනෙක් එනවා. එහෙ කෙනෙක් නෑ නේද කිව්වහම උපමෙయ్య තාම බැරි වුණොත් උපමාවෙදී හරි ඇත්ත තමයිනේ කියන එක තේරෙනවා. එතකොට ඒ උපමාව පොඩි හයියක් තියෙනවා උපමෙయ్య සවිඥානික වස්තුවකත් එහෙම අපිට නොතේරුණාට නොපෙනුණාට මෙහෙම වෙන්න ඇති කියන එකට පොඩි හයියක් තියෙනවා. ඒ ඇති නැවත නැවත මේ උපමාව උපමෙయ్యට නැත්නම් සවිඥානික අරමුණට සම්බන්ධ කර පෙන්නකොට Tamanට ටික ටික දවස් යනකොට නිසක භාවයටපත් වෙනවා. ඊට පස්සේ අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. ආධ්‍යාත්මික කාය පැත්තට නැඹුරු වෙනවා. මෙතනද කෙස් ලොම් නියදත් හම්මස් වශයෙන් බලනවා. නැත්නම් පටිඝාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වශයෙන් බලනවා. කන බොන ආහාරයේ සමේ රූපේ හැදෙනව නේද කියලා බලනවා. ආහාර නැති වෙනවා කියලා බලනවා. මේ කොටස් ටික අසුරු කරගෙන පවතින මේ හැඩේ දකිනු මම කියන අදහස ඇති වෙනවා කියලා දකිනවා. එතකොට මේ මම කියන අදහසෙන් මේ කොටස් ටික අසුරු කරන්ද මගේ අත ගන්නවා කියලා අත ගන්න සුදුසු නෑ නේද කියලා හිතනවා. හිතුවට හිත පිළිගන්නේ නෑනේ. එතකොට තමන්ම අහනවා කණ්ණාඩියක් ඉස්සරහට ගියහම ඒ රූපේ දකින්නකොට මම කියලා අදහස පහළ වෙන්නේ වීදුරු ඇතුලේ මම ඉන්න හින්දාද? කියලා තමන්ගෙන් අහනවා. එහෙනම් එතන අනාත්මයි නම් අනාත්ම රූපේ දකිනකොට තමා තුල නම් සීවෙලා තියෙන මෙතනත් එහෙම තමයි. මේ හැඩේ ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක ඇඳලා තිබ්බොත් ඒත් මම කියන අදහස එයි. මම කියන අදහසෙන් ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තිය පිරිමැද්දොත් හරියනවද? අත දැම්මොත් හරිද? හරියන්නේ නැහනේ. එහෙනම් ඒ වගේ මේ රූපේ දකිනකොට මම කියන අදහස එනවනම් මේ කයට මම කියලා අත දාලා මේ කය මගේ අත කියලා පිරිමැදි මදිනක සුදුසු නෑ නේද? ඒක තමන්ගෙන් ප්‍රශ්න කර මම මේ ස්වාමීන් වහන්සේලාට දැන් මේ කියලා දෙන්නත් මෙන් ස්වාමීන් වහන්සේලාට කියලා දෙන්න ඕනේ. අවිද්‍යාව එකමයි ස්වාමීන් වහන්සේ. අපි උගන්වන්න ඕනේ. නැවත බෑ කියන්න ආශ්‍රව මේ තියෙන්නේ. මෙහෙම පෙන්නන්න හැමදාම මෙච්චර වද කරන්න ඕනේ නෑ. මේක පිළිගන්න පුළුවන් මට්ටමකට මෙයා එනවා. ඊගාවට හැමදාම මෙහෙම නිදසුන් දිදි හැමදාම අරමුණ ගන්න මෙහෙම උත්සාහවත් වෙන්න ඕනේ. මේක සතිපට්ඨාන මේ විදිහට විදර්ශනා කරන කාලෙට විතරයි සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ. ඊට පස්සේ එයාට මෙහෙම සිහි කළ පමණකින් මුළු ලෝකයම මහ භූත සහ උපාදාය රූපයි තමන්ගේ මනසේ නිමිති තියෙන්නේ කියලා මුළු යායට මුළු ලෝකෙම එකම මට්ටමට අහු වෙනවා. එදාට මනසේ උපදින විතරකේ විතර අයින් කරන්න තියෙන ඒතකොට සම්‍යක් ප්‍රධාන කියන කොටසට එනවා. අර එකක්වත් විදර්ශනා කරන්න ඉතාම සරල දැනකට එනකන් එනවා. මේ හැබැයි සතිපට්ඨානේ වඩන ටිකේදී මහන්සි වෙන්න වෙනවා. අරමුණ ගාන එයාට භවයට යන්න වෙනවා. මේ ටික හැමදාම මේ විදිහට කරන්න ඕනේ නැහැ. සතිපට්ඨානේ කොටස වඩලා ඉවර වෙනකොට ශුන්‍යෝගාමී හිස් ගෙවල් හයක් හම්බ වෙනවා කියලා කියන්නේ මනසින් මෙහෙම ඉන්නකොට බාහිර සත්‍යයක් පුද්ගලයා කියන්නේ සිහි කරගන්න බැරි දවසක් එනවා. ඒ කියන්නේ සිහි කරගන්න හදනකොටම සතිපට්ඨානේ නුවණයි කවදාවත් හම්බෙලා නැහැ, හම්බ වෙන්නෙත් නැහැ. මෙහෙම අනාත්මතන නිසා සමාතුලන ප්‍රපංච ඇති වෙලා තියෙන කියන තැනකට එනවා. මේ සිහිය නුවණ දියුණු වෙනවා. එදාට කෙනෙක් ඉන්න පුරණ හොරුවට කෙනෙක් ඉන්නවා පුද්ගලෙක් ඉන්නවා කියලා සිහි වෙනවා. සිහි වෙන අරමුණෙන් විතරක් අල්ලගත්තා හැකි. හැබැයි අද විතරක් සිහි වෙන අරමුණෙන් අල්ලගත්තට හරියන්නේ නැහැ. එදාට සිහි වෙන අරමුණෙන් අල්ලගන්නකොට සතිපට්ඨානේ නුවණ මේකට හැපිලා තියෙන්නේ. මේ සිහි වෙන අරමුණට හිත තියෙනකොට සතිපට්ඨානේ වඩපු අත්දැකීම තියෙනවා. ඊට පස්සේ මේකද මෙච්චරවත් මහන්සි එහෙමත් සිත් උපදින්නේ නැති මට්ටමක් තියෙනවා. එර්ධිපාද කියන මට්ටමට එනකොට
ඊ타ත්ම සතුටුදායක තැනකට එනකම් වෙනවා. සතිපට්ඨානේ වඩන කාලේ විතරයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අපහසු. ඒකද කෙනා අප්‍රමාදීව ධෛර්යය දැම්මොත් නුබෝ දවසකින් ගෙවා ගන්න පුළුවන්. හැමදාම සිල් රකින්න ඕනේ ශාසනයක්, හැමදාම භාවනා කරන්න ඕනේ, සමත භාවනා කරන්න ඕනේ, හැමදාම විදර්ශනා කරන්න ඕනේ ශාසනයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මේක. මේ ඔක්කොම කළ බොහෝම නිදහසේ, බොහෝම විවේකයෙන්, නිවිච්ච මනසකින් ජීවත් වෙන්න තියෙන ශාසනයක් මේ. නමුත් අපි හැමදාම වැඩ කරනවා මිසක වෙච්ච දවසක් නෑ. ඒ නිසා මම කියන්නේ මේ සතිපට්ඨානේ වඩන ක්‍රමය නිවැරදිවම කරන ක්‍රමේ තේරුම් ගන්න. එතකොට ආධ්‍යාත්මික කයත් බලන්නේ අර විදිහට කොටස් ටික බැලුවා, කන බොන ආහාරයෙන් බැලුවා, ආහාර නැති වෙනවා කියලා බැලුවා. බලලා ඒ බඳු තැනක පිහිට සටහන් දක්වන මම කියන හැඟීම ඇති වෙනවා. මේ හැඟීමට තව ඔය බිත්තියක, කණ්ණාඩියක, පත්තරයක තියෙන හැඩය දක්වනොත් මම කියන අදහස එනවා කියලා ඕව උපමා කරලා පෙන්නනවා. ওই විදිහට අරමුණු ටිකක් විදර්ශනා කරලා විදර්ශනා කරනක හිතාමතා නතර කරලා සති නිමිති තියාගෙන ආයත ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩද්දී දැන් අරමුණු ආවොත් විදර්ශනා කරන්නේ නැහැ. සති නිමිත්තට හිත තියාගෙන ආනාපාන සතියම වඩනවා. ආපහු ඒක නතර කරලා විදර්ශනා කරනවා. හැබැයි කෙනෙකුට පුළුවන් නම් ආනාපාන සතිය නොවඩ විදර්ශනාවෙම විතරක් යන්නත් පුළුවන්. එහෙමත් පුළුවන්. එතකොට මේ විදිහට යුගනද්දව සමත විදර්ශනා දෙක යුගනද්දව යනවා. සතිපට්ඨානේ හරියටම වඩනකොට ස්වාමීන් වහන්සේලට පේන්නේ අත්ති කායත්වා 50 සති පච්චපටිතා හෝති. සත්‍ය පුද්ගලේ නෝ කය පමණක් ඇතින 100 හොඳින් එළඹ සිටිනවා. ඒ කියන්නේ gadol වල සිමෙන්තියෙන් කළ තැනක තියෙන චිත්‍රය දකිනකොට කෙනාගෙන අදහස ආවේ කියන එක දකිනකොට ඒ රූපයේ සත්‍ය පුද්ගලේ නෝ කයක් කියන එක එළඹ සිටිනවා හරියට. හරියටම මේ සතිපට්ඨානේ හිත තිබුණා නම් පහු කාලෙදී මේ ආරමුණ මෙනෙහි කරන වෙලාවෙදීම එහෙම හිටිනවා වෙන්න ඕනේ. මේ කුණප කොටස් ටික පිළිහිටි තැනක මේ සටහන දකිනකොට මම කියන අදහස ඇති වෙනවා කියලා දකිනකොට මේ කොටස් ටිකේ පිහිටි වර්ණ සටහන පුද්ගලයා මම නෙමෙයි කියන එක හිටිනවා. ඥාන මත්තාය ප්‍රතිසති මත්තාය සීය සහ නුවණ තවත් මතුවතුෙත් වැඩෙනවා කියලා මෙහෙම තමයි ආනාපාන සතිය වඩන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඉරියාපතේදී දැන් ගච්ඡන්තෝ ගච්ඡාමිති පජානාති තිතෝ තිතෝ මෙහිති පජානාති නිසින්නෝ නිසින්නෝ මෙහිති පජානාති සයනෝ සයනෝ මෙහිති පජානාති යත යතව පනසකායෝ පනිහිතෝ හෝති තත තතනම් පජානාති කියලා කියනවා. ඒ කියන්නේ යනකොට යනවා කියන එකක් දන්නවා. මෙතනදී යමි කියලා හිතන එකක් එහෙම නෙවෙයි. එතකොට යනවා, ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා කියන ඉරියව් හොඳට දන්නවා. ඒ හැම තැනකම එයා දන්නවා කන බොන ආහාරයෙන් හැදෙන සතර මහා ධාතු රූපي මේ පිහිටි ආකාරය. මේ ආකාරය දකිනකොට මම කියන අදහස ඇති වෙනවා. මේ කය යම් යම් ආකාරයකට පවතිනකොට දැන් මේ මම ඉඳගෙන ඉන්නවා කියන අදහස ඇති වෙනවා කියන එක දකිනවා. මම ඉඳගෙන ඉන්නවා කියන අදහස මේ ඉරියව්වට නමන්නේ. හැම වෙලාවෙම තියෙන්නේ මේ කය නිසා තමන්ගේ මනස තුල උපදිනවා. තමන්ගේ මනස තියෙන උපදින කිසිම ගතියක් මේ කයට අයිති නැහැ. මම ඔකට කියන්නේ ස්වාමීන් වහන්සේ මේ වන් වේ කියලා. වන් වේ කියන්නේ දැන් වාහන දෙපැත්තකට යන්නේ. එක පැත්තක ඉඳන් වාහන එනවා විතරයි අනිත් පැත්තට යන්නේ. ඒ වගේ මේ ආයතන ටික නිසා තමන්ගේ මනසේ ප්‍රපංච නැත්තම් තමන්ගේ මනසේ අදහස් ඇති වෙනවා. ඇති වෙන්න පුළුවන්. තමන්ගේ මනසේ තියෙන අදහස් රූප වලට බහලන්නේ. ඔච්චරමයි කරන්න තියෙන්නේ. එතකොට මේ ඔක්කොම කෙලස් ටික නැති වෙනවා. එතකොට යනකොට යන බව දන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව, නිදාගෙන ඉන්න බව දන්නවා. ඒ හැම තැනකදීම හඳුනාගන්නේ සතර මහා ධාතු කහේ පිහිටින ආකාරය. සතර මහා ධාතු මේ රූපය පිහිටන එක එක ආකාර. ඒ හැම තැනකදීම සිහිය. ඒ කියන්නේ කුණුප වශයෙන් හෝ ධාතු වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කළා ඒ
කය නිසා ඒ පිහිටි ඉරියව්ව නිසා තමන්ගේ මනසේ ඇති වෙන ප්‍රපංච ටික මම ඉඳගෙන ඉන්නවා මම හිටගෙන ඉන්නවා මම ඇවිදිනවා මම යනවා කියන අදහස් ඇති වෙනවා. නමුත් මේ අදහස් මේ ඉරියව්වට අයිති නැහැ. මේ විදිහටයි ඉන්නේ. එතකොට මෙතනදී සිහිය සතිපට්ඨාන සිහිය කියන්නේ හැම වෙලාවෙම ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා නිදාගෙන ඉන්නවා කියන ටිකේදී මෙතන තව එක කාරණාවක් කරනවා ස්වාමීන් වහන්සේ. මෙන්න මෙතනයි මේකේ තියෙන ඊගාව උපාය මේ සිහිය පිටවන්න තියෙන දේ. ස්වාමීන් වහන්සේ තව පැත්තෙන් ගත්තාම ස්වාමීන් වහන්සේලා මෙතන ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නකොට සමහර විටක ස්වාමීන් වහන්සේලා එක්ක අතීතයේ පොඩි කාලේ දෙයක් හිතා ඉන්නවා. නැත්තම් කරන්න ඕන දෙයක් හිතාගෙන ඉන්නවා. නැත්තම් වෙන මොකක් හරි වැඩක් කර ඉන්නවා. ඉඳගෙන ඉන්න බව දන්නේ කිසිම වෙලාවක ස්වාමීන් වහන්සේලා හිත ගන්නවා කියන එකට සිහියෙන් නෙමෙයි කවදාවත්ම හිතගන්නේ. හිත ගන්නවා කියන සිද්ධිය කරන්නේ වෙන මොනවා හරි දෙයක් හිත. මේ සිහිය ළඟට ගන්න ප්‍රධාන උපායක් ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්නවා. ඉඳගෙන විදර්ශනත් කරනවා. හිත ගන්නකොට සිහි ඇතුව දැනුම් සහිතවමයි හිතගන්නේ. මම කියන එක තේරෙනවද? දැන් අසිහියෙන් හිතගන්නේ. හිතගෙන විදර්ශනා කරන නොකරන එක නෙමෙයි විශේෂයෙන් ඊගාව මෙතන තියෙන මේ සති සම්පජන්‍ය තියෙන දේ තමයි සිහිය ළඟට ගන්න එක. ඒ කියන්නේ නිතරම හිත කෙලෙස් වශයෙන් දුවන්න තියෙන ඉඩයි අහුරලා තියෙන්නේ. හිතට කෙලෙස් දැන් අපි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරනකොට කරන්නේ මොකද්ද? හිත අහකට යන්න නොදී කයත් එක්ක හිත තියාගන්නව නේද? එතකොට හිතට එක එක දේවල් සිහි කර ඈතට යන්න තියෙන ඉඩ නැති වෙනවනේ. අන්න ඒ වගේ සිහිය ළඟට ගන්න එක සිහිය Taman තුල පිහිටුවා ගන්න පුරුදු කරන එක මේකෙන් කරන්නේ. මේ සතිපට්ඨානෙ මේ ඉරියාපතේදී සතිපට්ඨාන කොටසේදී ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව හොඳට දන්නවා ඉස්සෙල්ලා. ඒ කියන්නේ මම ඉඳගෙන ඉන්නේ කියන එක දන්නවා. දැන් අපි වෙනදාට සමාජයට ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව ගැන දන්නෙත් නැහැ සිහියකුත් නැහැ ඉඳගෙන ඉන්නවා. නමුත් හිතෙන් වෙන මොනවා හරි හිත කිය කර ඉන්නේ. නමුත් දැන් ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න මම විදර්ශනා මොන විදිහකට හරි දහම් සති නිමිත්තක හෝ නැත්නම් දහම් මනසිකාරයක කරනවා. හැබැයි ඉඳගෙන ඉන්නේ කියන මට්ටම සිහියයි. හිත ගන්නකොට දානශාලාව කරන වැඩ ගැන සිහි කර ගනිමින් හිත ගන්න නැහැ. දැන් මේ හිත ගන්නවා කියන එකට සිහියයි. ඉඳ ගන්නකොට ඇවිදිනකොට දැන් ඇවිදින්න හදන්නේ කියන එකට සිහියයි. නිදා ගන්නකොට නිදා ගන්න හදන්නේ කියන එක සිහියයි. හැම වෙලාවෙම පුළුවන් තරම් 4 ඉරියව්ව තුල ඉරියව් මාරු කරන වාරයක් ගන්න ඉරියව්ව තුල ඉන්න. මේකෙන් කරන්නේ සිහිය. එහෙම ඉඳිමින් ඒ ඉරියව්වට හසු වෙන කය හෝ එහෙම නැත්නම් ඒ ඉරියව්වේ ඉන්නකොට සිහි වෙන බාහිර කය අර විදිහටම සතිපට්ඨානේ ආනාපාන පබ්බේදී මෙනෙහි කළ විදිහට මෙනෙහි කරනවා. දැන් මේ ඉඳගෙන ඉන්නවා කියලා දන්නවා. දැන් මම කතා කරනවා ස්වාමීන් වහන්සේලා හැබැයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්නේ කියලා දන්නවා. කියනකොට මේකෙන් එකක් කරලා තියෙන මේ දන්නවා කියලා කියන්නේ ඇතුළතින් සියුම් විතර්ක වශයෙන් පිටට ගිහිල්ලා නැහැ කියන හින්දායි මම දන්නේ. ඒකට මේ ඉරියව්වට හිත බැඳලා තමයි මගේ ඇතුලේ සියුම් විතර්ක නතර කරගෙන තියෙන්නේ. එහෙම ඉඳගෙන ඉඳලා ඉන්නවා මට සිහි වෙනවා යාළුවෙක්. ගෙදර අම්මා අර ආනාපාන පබ්බේ සතිපට්ඨාන භාවනාව කියලා දුන්න විදිහට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විරති වය ධම්මානුපස්සීවා කායස්මින් කියලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දන්නවා. ඒ ඉරියව්ව තුලදී කෙනෙක්ව සිහි වුණොත් පුද්ගලයෙක්ව සිහි වුණොත් ඒක විදර්ශනා කරනවා. විදර්ශනා කරන්නේ භවයෙන් කියලා කිව්වේ කෙනා සිහි වුණාම සිහි වෙච්ච අරමුණ හම්බ වෙච්ච සහ හම්බ වෙන තැන. මම අම්මා බලන්න කියලා ගියාමත්
මෙහෙම කොටස් ටිකක් තියෙන කන බොන ආහාරයෙන් හැදෙන කොටස් ටිකක් තියෙන තැනක රූපේ දකිනකොට අම්මා කියන අදහස සීවෙන්නේ. නිකමට හිතන්නේ බරක් වශයෙන් ගණ්ඩම එපා. ගැඹුරක් වශයෙන් ගණ්ඩම එපා. හරිම සැහැල්ලුයි. හරිම සරලයි. සියුම් බවක් විතරයි තියෙන්නේ. උත්සාහය විතරයි. චුට්ටක්වත් ගැඹුර නැහැ. ස්වාමීන් වහන්සේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මස් නහරාදී කුණප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි රූපේ දකිනකොට අම්මා කියන අදහස ඇති වෙන්නේ. කියන ටික අපිට ගිරව කියන වගේ හිතන්න බැයිද? පුළුවන්. අර්ථය නොතේරුණා දැනට ඔහොම හිතන්නකෝ. ටික දවසක් කරනකොට වචන වල අර්ථ පෙන්නනවා. Tamanටම. ඉස්සෙල්ලා අර්ථයවත් තේරුන්නේ නැහැ. ටික දවසකින් වචනයක අර්ථය පෙන්නනවා ටිකක්. ටික දවසකින් ඇත්තටම එතන කොටස් ටිකක් තියෙන තැනක පිහිටි සටහන දකිනකොට මට නැති වෙන්නේ. මේකේ ටික තමන්ව අරගෙන එනවා මේ සතිපට්ඨාන. මේක බැරිකම නෙමෙයි නොකරන කමයි මේ දෝෂෙ තිබිලා තියෙන්නේ. කරන්න. ඊට පස්සේ ඉරියාපතේදී මතක තබා ගන්න ඉරියාපතේ භාවනාවෙන් කරන්නේ සතිපට්ඨානේ ඉරියව්වට හිත තැබීමෙන් කරන්නේ ප්‍රධාන කෘත්‍ය සමත කෘත්‍ය ළඟට ගන්න එක සිහිය තමන් තුල පවත්තන එක තමන්ව තමන් තුල අවදීන් තියාගන්න එක මනෝමයෙන් අතීත අනාගත දෙකට ඇසුරු කරන්න නොදෙන එක ස්වාමීන් වහන්සේ අතීතයේ නිරුද්ධ වෙලා මැරිලා අනාගතයේ න ආගත තාම පැමිණිලා නැහැ නූපන්නා නූපන්න දේ බොරුවක් නිරුද්ධ වෙච්ච දේ මරුණු දේ බොරුවක් මරුණු අතීතයේ සහ නූපන් අනාගතයේ කියන මේ බොරුව තුල තමයි අපේ මනස 90%ක්ම පවතින්නේ 90කටත් වැඩි 99ක්ම 100ට 1ක් විතර තමයි පියවි වර්තමානයක පවතින්නේ මනස නූපන් අනාගතයත් මරුණු අතීතයත් ආරම්භය මනසින් බොරුවක් තුල තලුමරමරා ඉන්න අපේ මුළු ලෝකෙම බොරු ස්වාමීන් වහන්සේ අපේ මුළු ලෝකෙම මායාවක්. නිරුද්ධ වෙච්ච දේ තුල සත්‍යයක් නැහැ. නූපන්න දේ තුල සත්‍යයක් නැහැ. නිරුද්ධ වෙච්ච දේ නූපන්න දේ ආරම්භය හදාගත්ත මනෝමය ස්වාමීන් වහන්සේලා සිහි කරන්න පුළුවන් යම්තා කර්මෝ තියෙයිද. ගොඩ නැගිලි ගෙවල් දොරවල් අම්මා තාත්තා ඒ ඇහැ නිරුද්ධ වෙලා ඒ රූපේ නිරුද්ධ වෙලා ඒ චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙලා ඒ අතීතයේ නිරුද්ධ වෙලා හිතාගෙන ඉන්නවනේ යන්න ඕනේ කියලා ඒ අනාගතේ පැමිණිලා නැහැ. ඒ නූපන්න සහ නිරුද්ධ වෙච්ච ලෝකයේ ආරම්භය අපේ මනසේ අද පවතින මේ ලෝකය මායාවක් බොරුවක් ඒකයි මේක නිරුද්ධ කරන්න පුළුවන් මේ සප්න උපමා කාමය කියන්නේ හීනයක් බඳුයි මුළු අපේ ආත්ම භාවයේම හීනයක් තුලයි තියෙන්නේ මුළු නෑදකම් ටිකම මුළු වස්තුවම මුළු ලෝකයේම හීනයක් තුලයි අපේ මනස තියෙන්නේ ඒ හීනෙන් අවදි කරවන්නේ හීනෙන් නැගිටලා සැබෑවටම පවතින 100ට 1ක් වූ වර්තමානයක පවතින සතිපට්ඨානයි. ඒකට තමයි සතර සතිපට්ඨාන ඉරියාපතේ තුල ඉන්න කියලා කිව්වේ. ඒ ඉරියව්ව තුල ස්වාමීන් වහන්සේ ඉඳගෙන ඉන්නවා කියන්නේ මේ ඉරියව්ව වර්තමානයි. ස්වාමීන් වහන්සේ නැගිටිනවා කියන්නේ වර්තමානයි. මෙහෙම ඉන්න වර්තමානයක දුබල වෙන්නේ කවුද? දුබල වෙන්නේ කවුද? මරුණු අතීතය අනුව යන මනස නූපන්න අනාගතය අනුව යන මනස බොරුව දුබල වෙන්නේ මේ වර්තමානයේක ඉන්න දුබල කරන්නේ බොරුව නැති වෙන්නේ ඉඩ නැති වෙන්නේ බොරුවට ඒ නිසායි ඉරියාපතෙන් කරන්නේ හැම වෙලාවෙම යනකොට යන බව සිහියෙන්මයි කරන්නේ කියන එකෙන් කියනවා හිතින් මරුණු අතීතයේ සිහි කර කර නූපන් අනාගතයේ තලුමරමර යන්න එපා කය කෙරේ හිතා ගන්න. ඒ දෙන්නව දුබල කරනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියන එක දැනුවත්ව කරන්න. හිට ගන්නකොට හිට ගන්න එක දැනුවත්ව කරන්න. නිදා ගන්නකොට නිදා ගන්න එක දැනුවත් කරන්න කියලා මේ ටිකෙන් සමතේක කෘත්‍ය වර්තමානයකට ගේනවා ඇත්ත ඇති හැටි පෙන්වන්න. ස්වාමීන් වහන්සේ අතීතේ මැරිලානේ අනාගතේ ඉපදිලා නැහනේ. ඔය දෙකේ නම් අපි ඉන්නේ වර්තමානයේක සැබෑවක් නම් තියෙන්නේ සැබෑව තියෙන වර්තමානයේ නැහැ ඉන්නේ මරුණු අතීතයේ නූපන් අනාගතයේ ඒ දෙකේ සැබෑව නැහැ සැබෑව තියෙන වර්තමානයේක අපි ඉන්නේ කොහෙන්ද අපිට සත්‍ය අවබෝධ වෙන්නේ
මරුණු අතීතය සහ නූපන් අනාගතය තුල සත්‍ය නැහැ. අපි ඉන්නේ ඒකේ සැබෑව තියෙන වර්තමානයේ ඒකේ අපි නැහැ. අපිට කවද්ද සත්‍ය අවබෝධ වෙන්නේ? වෙන්නේ සතිපට්ඨානයෙන් කරන ඉස්සෙල්ලා වර්තමානයක තබන එක අපිව. වර්තබලා නූපන් සහ මරුණු අනාගතයේ මරුණු අතීතයේ සහ නූපන් අනාගතයෙන් හිත බැහැර කළ සතිපට්ඨාන වර්තමානයක තබනවා. සතිපට්ඨාන භාවනාවෙන් ඉන්න වර්තමානයේ ඇත්ත පෙන්නනවා. ඒකයි මේ කරන්නේ. එතකොට දැන් ඉරියාපතේදීත් භාවනාව එකයි. සමත කමඨහනේ ආනාපාන සති පබ්බේ සති නිමිති හිත තියාගත්තාම හිත අතීත අනාගත දෙකට යන්න නොදී කරපු කෘත්‍යය තමයි ඉරියාපතේකදී කරන්නේ. තේරුණාද මං කියපු එක? ආනාපාන සති පබ්බේදී සති නිමිති හිත තබාගෙන එහාට මෙහාට යන්න නොදී එක තැනක තියාගෙන වර්තමානයේ හිත තියාගන්න දුන්නු කෘත්‍ය කරනවා. ගච්ඡන්තෝවා තිතෝවා නිසිනෝවා සයානෝවා කියන ඉරියාපතේදී ඒ කෘත්‍ය ටික කරනවා. ආනාපාන පබ්බේදී කරපු සමුදේ අජ්ජත්තං වා බහිද්ධාවා අජ්ජත්ත බහිද්ධාවා සමුදේ ධම්මනුපස්සීවා වය ධම්මනුපස්සීවා සමුදේ වය ධම්මනුපස්සීවා කියලා කය ගැන බලපු ක්‍රමය ඒ විදිහටම ඉරියාපතේදීත් ගත යුතුයි. ඒකෙදි විදර්ශනාව පෙන්වනවා. ඒ දෙක පැහැදිලිද ස්වාමීන් වහන්සේ? හරි. ස්වාමීන් වහන්සේ ඒ තනිකර විදර්ශනාව කියලා කිව්වේ මෙහෙම ඉරියව්ව ගැන මෙනෙහි කරන්නෙත් නැහැ. සති නිමිත්ත ඒ කියන්නේ ආනාපාන සතිය ගැන මෙනෙහි කරන්නෙත් නැහැ. අපි කියමු එක තැනක ඉඳගෙන ඉන්නවා නම් උපදින අරමුණම අඛණ්ඩවම මෙනෙහි කර විතරයි පවතින්නේ. ආනාපානාදී සමතකමඨහනකට දෙන කාලයක් දෙන්නේ නැහැ. මට ඉඳගෙන ඉන්නකොට gedara සිහි වුණා, දරුවා සිහි වුණා, නෑදෑය සිහි වුණා, දායකයෙක් සිහි වුණා කියලා ඒ සිහි වෙන අරමුණු එකින් එක අරගෙන ඒවා විදර්ශනා කරම යන්නේ. අර කලින් වගේ ඒක විදර්ශනා කළා ආයත ආනාපාන සතිය වඩනවා. ආපහු ඒක ඉවරනකොට සතිපට්ඨානේ ඉරියව්වට හිත තියනවා. ඒ වගේව මුකුත් කරන්නේ නැහැ. විදර්ශනාම විතරයි. අරමුණු උපදින හැම දැන් නැගිට්ටහම වුණත් විදර්ශනාම විතරයි. ඒ විදිහට අරම සමතකමඨහන උපයෝගී කර නොගෙන විදර්ශනා කරන එක කරන්නේ. හැබැයි මෙහෙම කාරණාවක් tie ස්වාමීන් වහන්සේ ධර්මයේ පෙන්වන්නේ විදර්ශනාම විතරක් කරන එක හරියට ගඟක පීනනවා වගේ කියලා. සමතිය උදව් කරගෙන විදර්ශනා කරන එක නැවකින් බෝට්ටුවක යනවා වගේ කියලා පෙන්වන්නේ. මොකද මේ පීනනකොට හරි මහන්සියිනේ. නමුත් නැවකින් බෝට්ටුවක යන කෙනාට එහෙම මහන්සියක් නැහැනේ. නීවරණ ධර්ම වැඩි වුණාම ස්වාමීන් වහන්සේ කොච්චර විදර්ශනා කරුවත් පේන්නේ නැහැ. එක හරියට අර එක්සර්සයිස් කරන මැෂින් එකක දුවනවා වගේ කලාට එකම තැන වගේ. නමුත් සමතයත් වඩමින් විදර්ශනා කරනකොට ඉක්මනට නීවරණ ධර්ම අඩු වෙනවා. සමතෙන් මෙහි විදර්ශනා කරනකොට ඇත්ත පේනවා. බුදුහාමුදුරු බොහෝ සෙයින්ම පනවලා තියෙන සමත විදර්ශනා යුගනද්ද ක්‍රමය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ එහෙම. වාචා කම්මන්ත ආජීව ටික පිහිටි ටික සීලය. වායාම සති සමාධි කියන්නේ සමාධිය. ditthi සංකප්ප කියන්නේ විදර්ශනාව. සීලයක පිහිටලා සමත විදර්ශනාව වඩන සිද්ධිය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වාචා කම්මන්ත ආජීව කියන තුනයිති සීලයට. වායාම සති සමාධි කියන තුනම වචනය කරලා තියෙන සමාධිය සමතය. ditthi සංකප්ප දෙක විදර්ශනාව. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ සමත විදර්ශනා වඩනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ සමත විදර්ශනා වඩනවා. සමත විදර්ශනා වඩනවා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා. ඒ පිළිබඳ ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්නයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ මහා සලායතනික සූත්‍රය බලන්න. ඒ සලායතනික සූත්‍රයේ තියෙයි යම් කිසි කෙනෙක් මේ විදිහට කරනවා නම් එයා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා. ඒ වෙලාවේදී එයා සමත විදර්ශනා වඩනවා කියලා මේ විදිහට පෙන්වනවා. ඉරියාපතේදී සති නිමිති හිත තියාගෙන ඉරියාපතේට අවධානයෙන් ඉන්නවා. දැන් අපි ස්වාමීන් වහන්සේ ආනාපානෙදී දෙකක් කළා මතකද? සති නිමිති තියාගෙන ආනාපානෙට. මේකේ සති නිමිති තියාගෙන ඉරියව්වට. දැන් ආනාපාන සතිය අපි දෙකක් කළානේ. ඒ දෙකම විදර්ශනාව නෙමෙයිනේ. සති නිමිත්තේයි ආස්වාස ප්‍රාස්වාසී. ඒ දෙකෙන්ම කලේ අරමුණු සංසිඳවන එකනේ වටපිටාව පෙන්වන ගතිය සහ සිහි කරන ගතියනේ. නේද?
එතකොට මේකෙදි ඉරියාපතේදී සති නිමිති හිත තියාගෙන ඉරියව්වට දෙකක් කළා. අතන ආස්වාස ප්‍රස්වාසයේ වෙනකොට මෙතන ඉරියව්ව. සති නිමිති හිත තියාගෙන ඉරියව්ව. සති නිමිති හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසය. ඒ වැඩේම වෙනවා මෙතනින්. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ හරියටම සති නිමිති හිත තියාගෙන ඉරියව්වට ආවහම සති නිමිති හිත තිබ්බහම මේ වටපිටාව තියෙන එක අතහරිනවා. ඉරියව්වට හිත තිබ්බහම එක එක දේවල් සිහි වෙන එක නතර කරනවා. ආනාපාන සතියෙන් කරපු වැඩ දෙකම මෙයා ගන්නවා ආයේ. විදර්ශනා කරනකොට මේක අතහැරෙනවා. හොඳට දියුණු වුණාම මේ සති නිමිත්ත අතහරින්න නැතුව විදර්ශනා කරුවේ හැකියි. හොඳට දියුණු වුණාම. නමුත් ඊට මෙහාදී කිසි ප්‍රශ්නයක් නැහැ. විදර්ශනා කරන්න ඕන වෙනකොට මේක අතහැරලා විදර්ශනා කළ හැකියි. ඊගාව දේ තමයි සෝනස් වටිනාම දේ තමයි සති සම්පජන්‍ය කියන එක. මෙන්න මේ සති සම්පජන්‍ය ඉතාමත්ම වටින එකක්. සති සම්පජන්‍ය පුනච පරම් වික්ඛේ වික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පිතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාව පස්සාර කම්මේ සම්පජානකාරී හෝති ඝටේ තිනේ සුත්තේ ජාගෘතේ භාසිතේ තුන්වෙනි භාවයේ සම්පජානකාරී හෝති. මෙන්න මේ සති සම්පජන්‍ය කියන එක තමයි ඊගාවට තියෙන මේ හැම එකකටම අන්තිමට ඔය අපි ඒ කෘත්‍ය වශයෙන් නම් කළාට මේ සති සම්පජන්‍ය තමයි මේ අනුග්‍රහය දක්වලා තියෙන්නේ. සති සම්පජන්‍ය කියන්නේ සිහි නුවණ. මෙන්න මේ සිහි නුවණ කියන එක ඊගාවට විශේෂම ප්‍රධානම දෙයක්. කරන හැම දෙයක්ම දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ අපි කෙනෙකුගේ මුළු ජීවිතේම ආවරණය වෙන්න තියෙන පැතිකඩවල ටික. ඉදිරියට යද්දිත් ආපහු එද්දිත් වටපිට බලද්දිත් අතපය හකුලද්දිත් දිගහරිද්දිත් මේ හැම දෙයක්ම සිහියෙන් කරන්න ඕනේ කියලා. එතකොට මේ හැම දෙයක්ම සිහියෙන් කරනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඕකට කියනවා නෙක්ඛම්ම ධාතුවේ හිත පිහිටුවාගෙන කටයුතු කරනවා කියලා. ඒ කිව්වේ මේකෙදි ටිකක් දක්ෂ වෙන්න ඕනේ. දැන් අපි දැක්කනේ ස්වාමීන් වහන්සේ බාහිර සතර මහා ධාතුව තියෙන තැනක ඇඳපු චිත්‍ර ටිකක් අපිට පේන්නේ කියලා අපි දැක්කනේ. ඒ කියන්නේ දැන් බිත්තියේ ඇඳපු චිත්‍රය දකිනකොට අපිට කෙනා කියන අදහස අපිට ආවනම් වෙනදට අපි අරමුණු ගන්න කලින් බාහිර කෙනෙක් ඉන්නවා කෙනා හම්බ වෙයි කියන තැනකින් බාහිරයට කකුල ඇස් යොමු කරගත්තා වගේ කෙනෙක් බාහිරේ ඉන්නවා කියන තැනක මුලා වෙච්ච 100කින්මයි අවිද්‍ය කලේ. තේරෙනව නේද? දැන් සති සම්පජන්‍ය කියලා කියන්නේ නෙක්ඛම්ම ධාතුව මනසට ආරෝපණය කරගන්නවා. නෙක්ඛම්ම ධාතුවට කියන්නේ ඉස්සෙල්ලාම අනාත්මයට හිත තියාගෙනයි හැම වැඩක්ම කරන්නේ. ඒ කියන්නේ ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියේ චිත්‍රය දකිනකොට කෙනා කියන අදහස ඇති වෙයිනේ කියන අදහසිනුයි ඒ දිහා බලන්නේ. අපි කියමු දැන් මෙහෙම යද්දී තව මම ඔකට උපමාවක් කිව්වොත් ඇත්තටම තව මේ අපිට මෙතන ටිකක් හිර වෙන්නේ මෙතන අඩුවේ හින්දා නෙවෙයි ස්වාමීන් වහන්සේ. මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ඇත්ත තේරගත යුතුයි දැනගත යුතුයි කියලා ත්‍රිපිටකේ ඉගෙන ගත යුතු කොටසක් අපේ අඩුයි. ඒකයි දැන් මම බණ අහපු දැන් මේ ඉන්න පොඩි හම්දුකුල හිටපු අයට නම් මේක ඇත්තට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. මොකද ඇස් ඉදිරිපිට එන රූපේ කියන්නේ මොකක්ද ඒ ධර්මතා ගැන පැහැදිලි කරලා තියෙන නිසා ඔය අඩුව මේ තියෙන්නේ. නම් කමක් නැහැ ඒක හැදෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කඳු පල්ලම් පර්වත ප්‍රපාත කියන මේ දේවල් වලට හිත තබන්න නැතුව මුළු පොළොවම පටවි සංඥාවෙන් බලන්න කියලා. ස්වාමීන් වහන්සේ ඔය හැකියාව හම්බ වෙන්නේ මේ ස්කන්ධ ධාතු ආයතන ඉගෙන ගත්ත කෙනාට. ඒ කියන්නේ
අපි බිත්තිය හදලා ගඩොල් වල සිමෙන්තියෙන් බිත්තියක් හදලා සිත්තරෙකුට එන්න කියලා කඳු පල්ලම් ගංගා තියෙන චිත්‍රයක් අඳින්න කියන මුළු බිත්තියම වැහෙන්න. බිත්තිය පොඩ්ඩක්වත් පේන්නේ නැති වෙන්න කඳු පල්ලම් ගංගා නිම්න තියෙන චිත්‍රයක් අඳින්න කියනවා. අඳින්න බැයිද? පුළුවන්. ඇඳා. දැන් හොඳට බලන්න ස්වාමීන් වහන්සේ බිත්තිය දැන් අපිට පේන්නේ චිත්‍රයෙන් වැහිලා නේද තියෙන්නේ? බිත්තිය අපිට පේන්නේ චිත්‍රයෙන් වැහිලා තියෙන්නේ. හැබැයි අපි අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රය අහුවෙන්නේ බිත්තිය. අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රය තියෙන කඳු පල්ලම් අපිට අහුවෙනවද? ගස් කොළන් අහුවෙනවද? නෑ. අහුවෙන්නේ අත වදින්නේ බිත්තියේ. ඇහෙන් බැලුවොත් බිත්තිය පේන්නේ පේන්නේ චිත්‍රේ. ඇහැට පේන්නේ උපාදාය රූපය. අතට ගැටෙන්නේ මහ භූත. කයට ගැටෙන්නේ හැම වෙලෙම පඨවි ධාතුව මහ භූත. කාය විඥානේ විඤ්ඤාය පඨවි ධාතුව රූප පේන්නේ නැහැ. චක්කු විඥානේ විඤ්ඤාය රූපේ පඨවි විඤ්ඤාය නැහැ. ඒකයි මේ ස්වභාවය. දැන් මෙතන වෙනසක් තේරෙනව නේද ස්වාමීන් වහන්සේලාට? දැන් බිත්තියකුත් තියේ චිත්‍රකුත් තියේ. හැබැයි ඒ බිත්තිය සහ චිත්‍රය අපිට ගනුදෙනු කරන්න පුළුවන් ආයතන දෙකකින්. චිත්‍රෙත් එක්ක කයෙන් ගනුදෙනු කරන්න බෑ. බිත්තියත් එක්ක ඇහෙන් ගනුදෙනු කරන්න බෑ. තේරෙනව නේද කියපේක? ඒ කියන්නේ මම මෙහෙම බැලුවොත් කිසිම පැටලීමක් නැතුව මට චිත්‍රය නම් පෙනේ. නමුත් මුළු චිත්‍රයම බිත්තිය වහගෙන නම් තියෙන්නේ. මට දැන් බිත්තිය පේනවද? කීයටවත් පේන්නේ නැහැ. නමුත් මම චිත්‍රයේ තියෙන මොනම හරි දෙයක් අල්ලන්න කියලා අත දැම්මොත් මට ඇඳපු චිත්‍රයේ කිසිම දෙයක් නම් අහුවෙන්නේ නැහැ. බිත්තියේ ගඩොල් වල තියෙන බිත්තිය නම් හැපෙයි. ඒක නේද ඇත්ත? ඒ වගේ දැන් ස්වාමීන් වහන්සේ ඒ චිත්‍රයේ කඳු පල්ලම් කියන එකක් තියනවද? පෙවුනට කඳු පල්ලම් පෙනෙන විදිහට හිතටයි පෙනෙන්නේ ස්වාමීන් වහන්සේ කඳු පල්ලම් කියන එක. යථාර්ථයට එහෙම නැහැ. දැන් ඒ උපමාව ගන්න මුළු පොළවම බිත්තියක් නම් ඒ මුළු පොළවම වැහෙන්න ඇඳපු චිත්‍රයක් නම් මේ රට මේ ලංකාව මේ ආරණ්‍ය බිම නෙමෙයි මුළු පෘථුවියම බිත්තියක් නම් බිත්තියේ දශමයක්වත් ඉඩ නැති වෙන්න මුළු බිත්තියම වැහෙන්න චිත්‍රයක් ඇඳේ නම් දැන් ස්වාමීන් වහන්සේලාට මෙහෙම බලන්න ස්වාමීන් වහන්සේලා පටවිය පෙනේද කියලා පේනවා චිත්‍රෙමේ. නමුත් ওই පේන ඕනම දෙකකට අත දාන්න අත ගිහිල්ලා හැපෙයි පටවිය මිසක පේන දේ අහුවෙන්නේ නැහැ. කඳු පල්ලම් විවර වලට හිත තියන්නේ නැතුව එක්ම පටවි සංඥාව වඩන්න පුළුවන්. මේ පේන චිත්‍රයේ පතිත වෙලා තියෙන තැන මහ භූත මත පතිත වෙලා තියෙන චිත්‍රයක් කියන තැනකින් හිත තැබුවොත් මෙන්න මේ කෝ ඉමම් පටවෙන් විජස්සති කවරෙක් මේ පොළොව දිනාද සේකෝ ඉමම් පටවෙන් විජස්සති සේක පුද්ගලයා මේ මුළු පොළොවම දිනනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එක සේක පුද්ගලයෙකුට මුළු පෘථිවි ධාතුවම දිනන්න පුළුවන්. මොකද එක හිතට මේ පෘථිවි සංඥාවම ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. අර උපමාව ගන්න මුළු පඨවි ධාතුවම මුළු පොළවම බිත්තියක් නම් බිත්තිය වැහෙන්නම චිත්‍රයක් ඇඳොත් මේ ඇහෙන් බලනකොට ස්වාමීන් වහන්සේලා චිත්‍රයක් පෙනෙයි. නමුත් පඨවිය පේන්නේ නැහැ. හැබැයි ওই පේනෙන චිත්‍රයේ ඕනම වස්තුවක් අල්ලන්න අත දාන්න. මේ පේන ඕනම තැනකට අත දැම්මොත් මේ අත හැපෙන ගිහිල්ලා පඨවිය මේ බිත්තියේ මිසක පෙන්ච දෙන්නේ නෙවෙයි. එතකොට මෙන්න මේ මුළු පොළොවම එක්ම එක පටි සංඥාවෙන් වැඩුවොත් පටවිය තැනක ඒ කියන්නේ බිත්තියක චිත්‍රය ඇඳා වගේ පටවිය තියෙන තැනක චිත්‍රය දැන් පිළිట్లా තියෙන්නේ නම් චිත්‍ර දකින ගානේ අපේ මනසේ මිනිස්සු පුද්ගලියෝ ගෙවල් දොරවල් කියන අදහස් එයි. මුළු බිත්තිය වැහෙන්නම ඇඳපු චිත්‍රය බිත්තිය පෙන්නේ චිත්‍රය දකිනකොට ගංගා මිනිස්සු කපුටෝ ගෙවල් දොරවල් කියන අදහස් අපිට එයි.
නමුත් තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ චිත්‍ර ටිකක් තියෙයි. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ පුරුෂයාගේ මනස තුලයි කාමේ. ගෙවල් දොරවල් කපුටෝ ලිම් මිනිසු ඉරහඳ ඔක්කොම මනසේ. මේ වගේ මේ මුළු පෘථිවියම වැහෙන චිත්‍රයක් නම් මේ ඇඳලා තියෙන්නේ. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ මේ ලෝකේ චිත්‍රයක් තියෙයි. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ මේවා දකින්නට වෑන් කියයි ජනෙල් කියයි ගෙවල් කියයි ගොඩනැගිලි කියයි ගස්කොළ කියයි වීර ගස් කියයි පළු ගස් කියයි මේවා අපි තුල එයි. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ මේ සංකප්පේ රාගයේ දෙක කාමෝ. වෙනදා අපි හිතුවේ මෙහි පහළ වෙන ගස් කොළන් ගෙවල් දුරවල් වාහන මෙහි කියලා. නැහැ. පොළවේ ඇඳපු චිත්‍රය දකින ගානේ අපේ මනසේ කාමයේ යෙදුනේ. සති සම්පජන්‍ය කියන්නේ මේ මහ පොළොව අපි කියමු පඨවි ධාතුව අවුරාගෙන පිහිටලා තියෙන වර්ණ සටහන චිත්‍රය දකින ගානේ අපේ මනසේ අදහස් ඇති වෙනවා කියන තැනකට සිහියෙන් අඩිය තියන්නේ. වෙනදට අඩිය තියලා ගියේ අපි පෙනෙන ශාලාවේ. නැත්තම් මේ පොළොවේ පෙනෙන දෙයටයි වෙනදට අපි අඩිය තියලා ගියේ. දැන් අපි දන්නවා මගේ කකුල හැපෙන්නේ පෙනෙන දේ නෙමෙයි කියලා. බිත්තියේ චිත්‍රයක් නම් ඇන්දේ ඒ බිත්තිය බිමට තල්ලු කළොත් බිත්තිය උඩ මම යන්න ගියොත් ඇහැට පෙනේ මට චිත්‍රය. මගේ කකුල හැපෙන්නේ චිත්‍රය ඇතුලේ තියෙන බඩු බාණ්ඩ මගේ කකුල හැපෙනවද? බිත්තියේ. මම පෙනෙන දේ පාගගෙන දින්නේ එතකොට. නෑ. ස්වාමීන් වහන්සේ මේ දැනුත් එහෙමයි. සත්‍ය සම්පජන්‍ය කියන එකේ සැබෑම අර්ථය ඒකයි. ඒ කියන්නේ මහ භූත සහ උපාදාය රූප තියෙන තැනක නැත්තම් මුළු පොළොවම ආවරණය වෙන්න පිහිටි චිත්‍රයක් තියෙන්නේ. චිත්‍රය දකින්නකොට කියන්නේ තව පැත්තකින් ගත්තොත් වෙනදට අපි ටක් ගාලා ගහ දිහා බලන්නයි ඔළුව හැරෙන්නේ. දැන් සත්‍ය සම්පජන්නේ රූපේ දකින්නකොට ගහ කියන අදහස එනව නේද කියන එකට සිහියෙන් තමයි ඔළුව හරවන්නේ. ඒ කියන්නේ වෙනදට ළඟ ඉන්න හාමුදුරු දිහා බලන්නයි ඔළුව හැරෙන්නේ. දැන් සති සම්පජන්‍ය කියන සිහියෙන් නුවණින් මම ඔළුව හරවන්නේ. ඒ කියන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි සටහන දකිනකොට හාමුදුරු කියන අදහස මට එයිනේ කියන එක සිහි කරගෙන මෙහෙම බලන්නේ. බාහිර හාමුදුරු දිහා නෙමෙයි බලන්නේ. මහ භූත සහ උපාදාය රූප ටික දිහා බලනකොට හාමුදුරුවෝ කියන අදහස එයිනේ කියන අදහසින් බලන්නේ මම. ඉදිරියට යන්නෙත් එහෙමයි මේ පෙනෙන දේ අර අපි ස්වාමීන් වහන්සේ කට්ටිය දන්නේ නැතිනොට අපි කලාට ඉස්සර මතක සක්ම භාවනාවම කරනකොට පටවි කිය ඔය හිතන්නේ මොකක්ද? යථාර්ථ අන්තිමට ඒකේ. ඒ කියන්නේ මේ හැපෙන්නේ පෙනෙන දේ නෙමෙයි කියන එකයි ඒ සිහි කරවන්නේ. දැන් බිත්තිය උඩ ඇවිදිනකොට අපිට හිතන්න තියෙන්නේ පටවි කියලා. මොකද මේ පෙනෙන දේ හැප්පෙනව නෙමෙයි මේ පෙනෙන දේ චිත්‍රය. දැන් මේ හැපිලා තියෙන කකුලට මේකේ තියෙන පටවියයි කියන එකයි ඒ කියන්නේ. එහෙනම් මේද මුළු පොළොවම ආවරණය වෙන චිත්‍රයක් නම් දැන් මේ අපි අඩිය තියන්නේ පෙනෙන දේද? නෑ. සිහි ගන්නනවා. රැවටෙන්න දෙන්නේ නැහැ. මනසට පෙනෙන දේ අහු වෙනව නෙමෙයි පෙනෙන දේ පෑගෙනව නෙමෙයි. පෑගෙන්නේ පටවියයි කියන එක. ඒකයි සති සම්පජන්‍ය කියන්නේ. මම මේ කිව්වේ වෙනදට බිත්තිය දිහා බැලුවේ කෙනෙක් කියන එකනේ දැන් බිත්තිය දිහා බලන්නේ බිත්තිය දිහා බලනකොට කෙනා කියන අදහස ඇති වෙන්නේ. ඉදිරියට යද්දිත් ආපසු එද්දිත් වටපිට බලද්දිත් අතපය හකුලද්දිත් දිගහරෙද්දිත් මේ ටික පෙන්වන්නේ කයෙන් කරන වැඩ ටික අපි ජීවත් වෙනවා කියන එක. අපි කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ මේ වගේ ක්‍රියාදාම වල ටිකක් කරනවා කියන එක. මේ වගේ ක්‍රියාදාම වල ටිකක් කෙරෙද්දී අපිට නුවණ තියෙන්න ඕනේ අපි ගනුදෙනු කරන්නේ සතර මහා ධාතු සහ උපාදාය රූප ටිකක් එක්කයි. ඒ ගනුදෙනු කරන ගානේ අපේ මනසේ ප්‍රපංචය ඉදිලා තියෙනවා කියන කාරණාවයි මේකෙන් තේරෙන්න ඕනේ. අර මං කිව්වේ දැන් වෙනදට මම මෙහෙම ස්වාමීන් වහන්සේලා දිහායි බැලුවේ. ඕක තමයි අසීය කියන්නේ. එතකොට මේ සති සම්පජන්‍ය කියලා කියන්නේ මොකද්ද?
මහ භූත සහ උපාදාය රූපය දකිනකොට කෙනා කෙනා අදහස ඇති වෙනවනේ කියන අදහසින් තමයි මම මේ දිහා බලන්නේ. ඉදිරියට යනවා. දානශාලාව බලන්න යන්නේ නැහැ. මහ භූත සහ උපාදාය රූපේ සටහන දකින්න දානශාලාව කියන අදහස ඇති වෙනවනේ. ඇති වෙයිනේ කියන තැනකින් තමයි එන්නේ. යන්නේ. අතපය නමනවා දිගහරිනවා. මම මේ වටාපත ගත්තා නෙමෙයි. ඒ කියන්නේ දැන් මේ හැම තැනකදීම දන්නවා ධාතු මාත්‍රයක් ස්පර්ශ වෙන්නේ. ඒ කියන්නේ මේ දැන් අහුවෙන්නේ නැහැ කිසිම වෙලාවක චිත්‍රේ. මේ කායගත සතියටමයි යන්නේ. සති සම්පජන්‍ය හැම වෙලාවෙම සිහි නුවණ කියලා කියන්නේ ඇද වැටෙන්න දෙන්නෙම නැහැ. රැවටෙන්න දෙන්නෙම නැහැ. ප්‍රපංච ටිකට ඉඩ දෙන්නෙම නැහැ මනසේ. මේක දැන් අපිට තේරුණාට සම්නස මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා හිතේ. නෑ සෝනස කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙච්චර අමාරු නෑ හැමදාම. අපිට නොතේරෙන නිසා තව බණ දහම් අහනකොට මේ ගහක් හැදෙන්න පොහොර වතුර වැටෙනකොට ඒක අපහසුකම් තොරව හැදෙනවා. බණ දහම් අහනකොට දහම් කරුණු අහනකොට ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ස්වභාවය ටික ටික තේරුම් ගන්නකොට නොබෝ දවසකින් නිබර වෙනවා. අපි ස්වාමීන් වහන්සේ નિසරු මුඩු බිමක් වගේ අපේ විදර්ශනා ඥාන ආද ඒ කියන්නේ ස්කන්ධ ධාතු ආයතන මේ පිළිබඳව මේ නුවණ වැඩෙන්න ඕනේ පොහොර ටික වටපිටාව අපේ නැතිකමයි මේ තියෙන අඩුව. ওই ටික හැදුනහම කිසිම ප්‍රශ්නයක් නැහැ. කොච්චරද ඔය සති සම්පජානනට කියනවනම් බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා අර තේලපත් උපමාවෙන්. මහණෙනි මුව විට දක්වා තෙල් පිරුණු පාත්‍රයක්. හාමුදුරුවෝ නමක් අතට දෙනවා තෙල් පාත්‍රයේ මුව විට දක්වාම පිරීලා. අරගෙන යන්න ඕනේ ජනපද කල්යාණිගේ නැටුම් බලන පිරිසක් මැද්දෙන්. ඒ කියන්නේ දැන් ජනපද කල්යාණි ස්ටේජ් එකක් ගහලා නාට්‍ය සංදර්ශනයක් ඉදිරිපත් කරනවා. අපි ඔය සංගීත සංදර්ශනයකට එතකොට මිනිස්සු පිරීලා. දැන් එතන ඉන්න මිනිස්සු එක්කෙනෙක්ව සිහියෙන් ඉන්න අය නෙමෙයිනේ. අසිහියෙන් අරහෙන් මෙහෙන් කෑ ගහලා ඉන්නේ. ජනපද කල්යාණිගේ නැටුම් බලන මිනිස්සු පිරිසක් මැද්දෙන් තමයි මේක අරගෙන යන්න ඕනේ. පිටිපස්සෙන් වදකෙක් එනවා කඩුවක් උසගෙන එක තෙල් බින්දුවක්වත් හැලුනොත් මරනවා. එවලෙම කොටලා මරනවා කියලා. මහානේ සති සම්පජන්ණය එසේ උපමා කරමු කියලා කියනවා. එක භික්ෂුන් වහන්සේ නමක් කියලා ස්වාමීනි මේක නම් කරන්න බෑ. කවදාවත් අපිට සම්මානකම කරන්න බෑ කියලා. ඇයි දැන් ස්වාමීන් වහන්සේ අපි කොච්චර පරිස්සමෙන් ගියත් 80ක් ඉන්න මිනිස් පිරිසක් මැද්දෙන යන්නේ ඒ මිනිස්සු ඇඟේ හැපුණත් තෙල් වැටෙන්නේ තෙල් පාත්‍රය හැලෙන්නේ අපේනේ. මරුන් කඩ වෙන්නේ අපිට. මගේ වැරදින් තෙල් පාත්‍රයේ බින්දුවක් හැපුණත් වදකයා කොටනවා. අනුන්ගේ වරදින් තෙල් පාත්‍රය හැපුණත් වදකයා කොටලා මරන්නේ මාව. ඒකයි. යන්න තියෙන්නේ සංවර වෙච්ච හොඳට ඉඩ දෙන තැනක නෙමෙයි. මේ පාත්‍රය අරගෙන යන්න තියෙන්නේ ජනපද කල්යාණිගේ නැටුම් බලන පිරිසක් මැද්දේ. එතකොට තෙල් බින්දුවක් හරි හැලුණොත් වදකයා මරනවාමයි. ඒකෙන් කියන්නේ තමන්ට වැරදුනොත් විතරක් නෙමෙයි අර නැටුම් බලා ඉන්න මිනිහෙක් අසිහියෙන් ඇවිල්ලා අහක බැලුව ඒත් වැරදුනා. ඒ නිසා වැරදීමකින් අසිහියෙන් තව මිනිහෙක් හරි ඇවිල්ලා මගේ ඇඟේ හැපෙයිද කියන එකත් මම බලන්න වෙනවා. මේක අරගෙන යද්දි නේද? කියලා සති සම්පජන්ණයට බුදුහාමුදුරුවෝම උපමා දුන්නාම හාමුදුරුවෝ කිව්වා මේක නම් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි බැරි නෑ පුළුවන්. කල්යාණ මිත්‍රෝ මම ඉන්නවා. මේ මනාවකට දේශනා කළ මේ ධර්මයේ තියෙනවා. මහණ මේක කරන්න පුළුවන්. දැන් මම කියන්නේ කියනවා. නබෝ දවසකින් ඒ ස්වාමීන් වහන්සේ රහතුත් වෙනවා. ඒ බෑ කියපු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒකෙදි මම මේ කළේ ස්වාමීන් වහන්සේ ජනපද කල්යාණ තුම් බලන පිරිසක් වගේ නිවනට හිතේසී පිරිසක් ඉන්න ලෝකයක් නෙමෙයි මේ තියෙන්නේ. අසිහියෙන් මම කියලා මේ ලෝකෙ බදාගෙන කාම වස්තු බදාගෙන මම කියලා ඒවැ වටිනාකම දකිමින් ඒකේ හරය දකිමින් ඒවට ගහ බැන ගනිමින් රණ්ඩු කර ගනිමින් මරා ගනිමින් කපා කොටා ගනිමින් ඒවැක පොපියන නලියන ලෝකයක් තියෙන ස්වාමීන් වහන්සේ.
මේ බාහිර වස්තු වල වටිනාකම අනන්ත විදිහට වටිනවා කියලා දැකලා ඒව මමම වෙලා මගෙම වෙලා ඒව එක්ක පොපියමින් නලියමින් දඟලන ලෝකයක් තියෙන්නේ. ඒ ලෝකයක් මැද්දෙන් තමයි මේ නිවන් මඟ අපිට ගෙනියන්න වෙන්නේ. ඒ කියන්නේ කැලේකට ගිහිල්ලා නෙමෙයි. මේ බඳු ලෝකයක් එක්කයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ. එතකොට ඒ ලෝකේ වරදකින් හරි අපේ වරදකින් හරි මේ අරමුණු පරිහරණය කරනකොට සිහිය නැති වෙන වාරයක් ගානේ කර්ම රැස් වෙනවා. වදකයා කොටනවා වගේ මගේ මනසේ තියෙන ගතිය මේ ආයතනයන්ට පතිත වෙච්ච පමණකින්ම කර්ම රැස් වෙනවා. මේ වීදුරුව කියලා මම බැලුවා නම් ස්වාමීන් වහන්සේ වදකයා කොටලා තියෙන්නේ. මේ හේතුවෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස අනන්ත සංසාර නිර්මාණය වෙලා. අපි දන්නේ අපි ගොඩාක් දුරට හිතන්නේ කැමැත්ත ඇති නොවුන නම් ඇතිනේ. කෙලෙස් ඇති නොවුන නම් ඇතිනේ. තණ්හාව ඇති කර නොගත්තා නම් ඇතිනේ කියලා. නමුත් තණ්හාව ඇති නොවුනට මෝහය තිබුණා නම් ඇති. ස්වාමීන් වහන්සේ සැප වේදනාවේ රාගය දුක් වේදනාවේ ද්වේෂයත් උපේක්ෂා වේදනාවේ මෝහයත් තියෙයි. නිවන කියලා කියන්නේ රාගක්ඛයෝ ද්වේෂක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං. රාග දේශ මෝහ කියන ධර්මතා තුනේ ක්ෂය බව. ස්වාමීන් වහන්සේලාට පුළුවන් නම් යම් දවසකදී මේ ස්පර්ශ ආයතන 6 පරිහරණය නොකර ජීවත් වෙන්න. චක්කු සෝත ගාන ජීවා කාය මන කියන ස්පර්ශ ආයතන 6 පරිහරණය නොකර නමුත් ජීවත් වෙනවා. මම මේ දැන් ඉන්නවා. ස්වාමීන් වහන්සේලාට පුළුවන් දෙහිම විද්‍යාවක් තියෙන මේ ශාසනය. මම දන්න විදිහට තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකෙක් චතුරාර්ය සත්‍ය ඉගෙනගත් ශ්‍රාවකෙක් කරන්න මේ වචනේ මනාකොට සම්පාදනය කළා කියයි කියලා මම දකින්නේ. මේ පෙනෙන රූප ආයතනයට ප්‍රතිචාරයක් දක්වා හෝ නොදක්වා ඉන්න පුළුවන්ද? ඇස් ඉදිරි පිටට හම්බ වෙනවනේ රූපයක්. හරි. මේ රූපයට මේ හාමුදුරු නමක් මේ කෙනෙක් මේ සත්වයක් මේ පුද්ගලයෙක් කියලා මොන විදියට හරි හිතුවොත් මේ යම් ප්‍රතිචාරයක් දැක්වීමක්. හරි. නෑ මේක අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් මේ රූපායතනය මේක පෙර නොතිවීම හටගන්න ඉතුරු නැතුව නැති වෙන එකක් නැත්නම් මහ භූතයි උපාදාය රූපයි වර්ණ සටහනක් කියලා හිතුවනම් ඒකද ප්‍රතිචාරයක් දැක්වීම. ඊට පස්සේ කිසිම ප්‍රතිචාරයක් නොදක්වා සද්ද නැතු උපේක්ෂාවෙන් ඉන්නවා කියනකො ඒක පැත්තකට ප්‍රතිචාරයක් නොදක්වනවා කියලා. ප්‍රතිචාර නොදැක්වීමෙන් ප්‍රතිචාර දැක්වීමක්. එයාට ප්‍රතිචාර නොදක්වන රූපයක් තියෙන හින්දානේ. ඒ කියන්නේ ප්‍රතිචාර නොදක්වනවා කියනකම තමන්ගේ මනසේ ගොඩනගා ගත්තේ රූපයක් තියෙන හින්දායි. එතකොට එයා රූපෙට ප්‍රතිචාර දක්වලා තියෙන ප්‍රතිචාර නොදක්වන කමයි. ප්‍රතිචාර දක්වන කම හොඳයි ප්‍රතිචාර නොදක්වීමට වඩා. ප්‍රතිචාර නොදක්වන කමේ කෙලෙසි බලවත් වැඩි. ගැඹුර වැඩි. මට ඔකට උපමාවකුත් තියෙන මේ වර්ධන් කඩලෝ අපේ ස්වාමීන් වහන්සේ නමක් අසනීප වෙලා සර්පෙක් කාලා මම ඒ ස්වාමීන් වහන්සේ එක්ක ගියා. නෑ අනුරාධපුරේ. ගියාම ඒ වාට්ටුවේ හරියට සර්ප කාපු ලෙඩ්ඩු හිටියා. එක මිනිස්සෙක් කෑ ගහනවා ලේත් යනවා කෑ ගහනවා පපුව හිර වෙනවා කියනවා මේ දඟලනවා දැවිල්ලයි කියනවා රිදෙනවා කියනවා මේ හරි අමාරුයි. නමුත් දොස්තර මහත්තයෙක්වත් නිසීලවත් කිසි කෙනෙක් ඒ ලෙඩා ගැන බලන්නේ නැහැ. ඊට අල්ලපෙන්දී ඉන්නවා ලෙඩෙක් කිසිම සද්දයක් නැහැ නිහඬව ඔහේ ඉන්නවා. දොස්තර මහත්තුරුයි මිසීලයි ඔක්කොම ඇවිල්ලා අර නිහඬව ඉන්න ලෙඩාව බැලුම් ඔබනවා පුම්බනවා බඩ පිටකනවා එක එක. මං කියනවා ඉතින් දැන් අර මිනිහයාට වඩා මේ ගොඩක් අමාරු මේ මිනිහයානේ මෙයා කෑ ගහනවානේ මෙච්චරයි මෙයා ගැන බලන්නේ නැතුව අර කෙනාට බලන්නේ. මට කියන ස්වාමීන් වහන්සේ මෙයාට කෑ ගහන්න තරම් කෑ ගහලා ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් මට්ටමට සිහිය තියෙන විස අඩුයි මෙයාට. ඒ හින්දා කෑ ගහන්න පුළුවන්. අරය විස උග්‍රයි ඒ හින්දා කෑ ගහන්න බැරි මට්ටමටපත් වෙලා කියලා. සිහි නැති පට්ටමටපත් වෙලා. එයා විස උග්‍රයි කියලා කිව්වා. එතකොට තමයි මට තේරුනේ. ඒ වගේ ප්‍රතිචාරයක් දක්වන්න තරම්වත් බැරි මට්ටමට මෙයාගේ විස උග්‍රයි. ඒකයි ප්‍රතිචාර නොදක්වා ඉන්නේ. ප්‍රතිචාර දක්වන එක සරලයි.
ප්‍රතිචාර දක්වනකොට එයාගේ ගතිය හොයාගන්න පුළුවන්. මෙයාට දැන් රාගයකින් මෙයා ප්‍රතිචාර දක්වලා තියෙන ද්වේෂයකින් මෝහයකින් කියලා. මේ අරමුණට ප්‍රතිචාර නොදක්වා ඉන්න කෙනාගේ ගතිය හොයාගන්න බෑ. ඒක අතිශය ගැඹුරු, ඒක බලවත් වැඩි, ඒක නරක වැඩි. ඒ නිසා අපි කාටද පුළුවන් ස්වාමීන් වහන්සේ මේ පේන රූපායතනට ප්‍රතිචාර දක්වා හෝ නොදක්වා ඉන්න? මේ තුන් ලෝකේ කිසි කෙනෙක් මම දකින්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක් ඇරෙන්න. මොකද ස්වාමීන් වහන්සේ මේ ඇහැට පෙනෙන රූපය ගත්තාම එක අන්තයක් මේක. මේ මම කතා කරන දර්ශනය ස්වාමීන් වහන්සේලා පිටකෙන් මම කියන්නම් මජ්ක්‍ධිම නිකායේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය බලන්න. ආන්ගේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේ සරියුත් මහ රහතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට අවවාද කරන්නේ ඔන්න ඔය දර්ශනය. මේක අතිශයම ගැඹුරු ශුන්‍යතාවයක්. ගැහැවිය ඔබගේ සිතට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා, ඇස උපාදාන වෙන්න දෙන්න එපා. රූපේ ඇසුරු වෙන්න දෙන්න එපා, රූපේ උපාදාන වෙන්න දෙන්න එපා. චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා, ඒක උපාදාන වෙන්න දෙන්න එපා. චක්කු විඥාණයෙන් උපන්න යම් ධර්මයක් තියෙනම් ඒ ධර්මය ඇසුරු වෙන්න දෙන්න එපා, උපාදාන වෙන්න දෙන්න එපා කියලා මේ වගේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන හයටම පෙන්වනවා. මම ඔය ස්වාමීන් වහන්සේ නැවත නැවත මතක් කරන එකයි මේ සතිපට්ඨාන වැඩුවොත් ඔන්න උතෙන්ට එනවා ස්වාමීන් වහන්සේ. මේ ස්පර්ශ ආයතන 6 විසගෝර සර්පෙක් වගේ. මේ ස්පර්ශ ආයතන 6ට අපේ මනස පතිත වෙච්ච ගවම්ම මේ පැත්තෙන් හදලා තියෙනවා කර්ම නිමිති කෙලෙස්. මේ ස්පර්ශ ආයතන 6 ජීවත් වෙන එකටයි ලෝකي කියලා කියන්නේ. රහතන් වහන්සේ කියලා කියන්නේ අනුපාදා පරිනිර්වාණය. අනුපාදා කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6න් කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මිදලා ජීවත් වෙන කෙනෙක්. දිත්තේ දිත්තමත්තන් කියන්නේ මේ පෙනෙන දේ ආරම්භය හිතන්න කියන්න කරන්න කිසිම දෙයක් බෑ කියන අදහස එනවා. පෙනෙන දේ පෙනීම විතරයි, පෙනෙන දේ අනිත් ආයතනට අයිති නෑ කියන එකත් එහෙමයි. අපි හිතන කියන කරන කිසිම දෙයක් මේ පෙනෙන දෙයට අයිති නෑ. ස්වාමීන් වහන්සේ පෙනෙනවා කියන දේ ස්පර්ශාන්තය, මේක පුරාණ කර්මෙන් හටගත්තු විපාකය. අපි හිතන කියන කරන දේවල් නව කර්ම, මේක සමුදයාන්තය. මම අද යම් සිතින් කීින් කිරීමක් කරයි නම් මේ ඔක්කොම වර්තමාන කර්ම. මේ ඔක්කොම අවිද්‍යාව පත්‍ය සංඛාරා. පෙනෙන දේ විපාකේ ඒකාන්තයක්, හිතන කියන කරන දේ ස්පර්ශ සමුදයාන්තේ කර්ම. එතකොට මේ අන්ත දෙක කවදාවත් සම්මිශ්‍ර වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ කවදාවත් මම කොච්චර පෙනෙන දෙයට හිතන කියන කරන දේ කළත් හිතන්න කියන්න කරන්න මා තුලම කර්ම ගුණ වෙනවා මිසක මං හිතන කියන කරන දේ මෙහෙට අයිති නෑ කියන එක දන්නේ නැහැ. අපිට කවදාවත් බෑ ස්වාමීන් මේ පේන දෙයට හිතන්න කියන්න කරන්න. අපි හිතන්නේ කියන්නේ කරන්නේ කොහොමද? චේතනහම් භික්ඛවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි මම චේතනාව කාර්යයයි කියලා කියනවා. හිතින්ම හිතලයි කෙනෙක් හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ. ස්වාමීන් වහන්සේ මේ රූපේ ඇස් ඉදිරි පිටට එනකොට ඇස් ඉදිරි පිටට රූපේ පැමිණි මාත්‍රයකින් එයාගේ වැඩ ඉවරයි. ඔය විදිහෙම නිමිත්තක් ක්ෂණිකවම හදාගෙන මම අපි කියමු ස්වාමීන් වහන්සේලාට හිතෙනවා ඇති මම බණ කියනවා ස්වාමීන් වහන්සේලා අහනවා කියලා. ඉස්සර මටත් හිතුණා මම බණ කියනවා මෙයාට බණ අහනවා කියලා. නමුත් මේකේ තියෙන විද්‍යාව මම දැන් දන්නවා. මේ දර්ශනය විදිහටම ටග්ගල මනෝමය මම සටහනක් හදාගෙන මේ කට්ටිය බණ අහගෙන ඉන්නවා. එයාට මම බණ කියන්න ඕනේ කියලා මගේ මනසේ තියෙන නිමිත්ත නිසායි මම මේ වචන පිට කරන්නේ. මගේ මනසේ තියෙන මේ නිමිත්ත නිසායි මම අතපය හොලවන්නේ. මගේ මනසේ තියෙන නිමිත්ත නිසායි මම යන්නේ. මගේ චේතනාවයි මෙතන හිතන්න කියන්න කරන්න මුල් වෙලා තියෙන්නේ. මේ රූපයට සම්බන්ධ නැහැ.
මේ රූපය දකින්නකොටම කෙනාගේ මනසෙන් මේ නිමිත්තම සිහි කරගෙන උතනින් හාමුදුරුවෝ බණ කියනවා අපි බණ අහන්න ඕන කියන චේතනාව නිසා උතන චේතනාව නිසා ඔය කන හදාගෙන ඉන්නේ. එතකොට නමුත් අපි හිතාගෙන ඉන්නේ මෙහි තියෙන මේ රූපෙට කියන දේ අහගෙන ඉන්නවා කියලා. අපි කෙනා තුල ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේ. මේ පෙනෙන රූපායතනයේට හිතින් කියින් කවදාවත් කළත් නැහැ, කරන්නෙත් නැහැ, කරනවත් නෙමෙයි. පෙනෙන දේ විපාකයක් අතීතයන්තය මේ හිතන කියන කරන දේ වර්තමානයි නව කර්ම අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. එතකොට ඒකයි අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසාමයි අපි හිතන්නේ කියන්න කරන පෙනෙන දෙයට හිතන්න කියන්න කරන්න බෑ. ඒක දුක. හිතන්න කියන්න කරන්න ගියොත් නැවත දුකට හේතු ඇති වෙනව නේද කියන එක නොදන්නා කමම හේතුයි. දුකයි දුක්ඛ සමුදය දෙක නොදන්නා කමම හේතුයි මේ හිතන්න කියන්න කරන්න. එතකොට අපිට මේ හිතන කියන කරන දේ නතර වෙනවා ඔය සතිපට්ඨානේ වඩනවා නම් ඒ කියන්නේ මෙහෙ නිසා අපි තුලයි මෙහෙම නිමිති එන්නේ කියලා මේක අරගෙන යද්දි මේ අරමුණේදී තියා ගෙනත් දෙනවා. මං කිව්වේ ඒකයි සතිපට්ඨාන භාවනා කරන හැටි විතරමයි පැටලෙන්න ඉගෙන ගන්න ඕනේ. ඒිට මෙහා කිසිම දෙයක් ගැන ප්‍රපංච මාත්‍රයක්වත් උපදවන්න එපා. නිවන ගැනවත් මේ අතිශය ශුන්‍යතා දර්ශනයක් ගැඹුරුයි චුට්ටක්වත් හිතන්න එපා. ඒ ඔක්කොම નિરાයාසයෙන් ඒකෙන් දහමින් ලැබෙනවා. සතිපට්ඨානයේ අප්‍රමාදීව කෙනෙක් වඩනවා නම් ගැඹුර නෙමෙයි මම කිව්වේ අප්‍රමාදීව ওই ටික තේරුම් අරගෙන කරන එක විතරමයි අවශ්‍ය. ඊටු ටික වෙනවා කියන එක ඉබේමයි වෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඇත්තටම සසර අපිට පින් ඇති නිවන් දකින්න. අනන්ත අපරිමාණ කාලයක ඉඳලා අපි ඉපදෙමින් මැරෙමින් ආවා. අම්මලා තාත්තලා වෙනුවෙන් අපි අඬන්න ඇති ඕන තරම්. අපි වෙනුවෙන් අම්මලා තාත්තලා ඕන තරම් අඬන්න ඇති. නමුත් මේ දුක්සහගත සසර ගමන නිමා කළා අහිංසක ලෝකයටත් මේ සසර ගමන නිමා කරන මඟ කියලා දෙන්න අපිට දැන් අවස්ථාව ලැබිලා. ඉතින් ඒ සඳහා මේ ගතානුගතිකව දුවන්නම් වල දුවන සමාජ රටාවට එකතු වෙලා දුවන්නේ නැතුව නොමරන මිනිස්සු වගේ දුවන්නේ නැතුව බාහිර වස්තුන්ගේ ඕනෑවට වඩා වටිනාකමක් නොදැක මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ හම්බ වෙච්චලා මේකේ වටිනාකම තේරුම් අරගෙන එකම එක ජීවිතයක් ශාසනයට තාපු එකේ මේ ධර්මයට කැපකරන ස්වාමීන් වහන්සේ මේ ජීවිතයේම සියලු දුක් ගෙවා ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ හම්බ වෙද්දී රජගොල්ලෝ රජකම් අතහැරියා, සිටුවරු සිටුකම් අතහැරියා, මහා මාත්‍යවරු ඒ අමාත්‍ය ආදී පදවි අතහැරියා නම් වෙන මොකුත් උන්නේ බුදුහාමුදුරුවෝ බෝසත් කාලේ කළා පෙන්වන්නේ රාම්‍ය සුරාම්‍ය සුබ කියලා මහා විශාල මාලිගාවන් අතහැරලා ගිහිල්ලා ඊට වඩා අජරාමර බව වටිනවා කියලා හොයන ගවේෂණය කරන මනසකින් පෙන්වුවා නම් ස්වාමීන් වහන්සේ පොඩි පන්සලක් නැත්නම් පොඩි තැනක් පොඩි ස්ථානයක් දෙකක් අල්ලගෙන අපි අජරාමර වෙයිද? මම කියන්නේ ස්වාමීන් වහන්සේ ජීවත් වෙන්න අපිට ඉන්න පන්සලක් හදන්න එපා කියන එක නන් නෙවෙයි. මමත් හදනවා ඒක. ජීවත් වෙන්න යමක් කරන එක වෙනම දෙයක්. ඒවේ ඕනකට වඩා වටිනාකම් දැකලා හරෙන් බැඳිලා ඉන්න එකයි දොස් කියන්නේ මම. ස්වාමීන් වහන්සේ ආරණ්‍යයක් හදන්න, පන්සල් හදන්න, ශිෂ්‍ය ගෝලියෝ හදන්න, ගමන් බිමන්ට වාහනයකුත් ගන්න. හැබැයි මේ කිසිම දෙයකින් දුක නිවෙන්නේ නැති බව විතරක් තේරුම් ගන්න ඉච්චරයි. මම කියන්නේ දුක නිවනම ගන්න එකක්. ඉඩ ලැබෙන හැම වෙලාවකම හිතේ දුක නිවා ගන්න මේ ධර්මයට යොමු වෙන්න මඟ ඉතුරු කරගන්න. මම ඒ ටික මතක් කරන්නේ අපි මුළු ජීවිතේම ඒකට වැය වෙලා යෙදිලා අපිට ඒක විතරයි හරයක් පේන්නේ. එකතු කරනවා රැස් කරනවා වෙන හරියට අනාථ වෙච්ච ටිකක් වගේ වෙන දහමක් සරණක් නැහැ වගේ. ඉතින් මම කියන්නේ ශාසනයේ බාහිරය නැත්තම් ඒත් පවතින්නෙත් නැහැ. දහම නැත්තම් ඒ පවතින්නෙත් නැහැ. අපි පන්සල් විහෙර විහාරත් හදමු. ඒ ගමම්ම අප්‍රමාදීව ආධ්‍යාත්මික දියුණුව ඇති කරගෙන අපි ගාව මං ගාව මහාන වෙන ගෝලයා එක ආහාරේ මැට්ටෙක් කරන්නේ මම සාසන දායාදියක් දීලා සාසනයට හිත කෙනෙක් හදනවා
කියන තැනකින් එයාගේ ඔළුවත් හදනවා. මොකද එයාව හදන්න මං ගාව තියෙන්න ඕනේ. මට බණ භාවනාව කරන්න වෙලාවක් නැහැ, ඉවරයක් නැහැ. පන්සලේ වැඩ, දායකයන්ගේ වැඩ, පාන්සකුලේ කියන තැනකටපත් වෙන්න එපා ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ කටයුතු ටික කරමින්ම මේ ඒකත් කරමින් මේ කටයුතු ටිකත් කරලා දෙපැත්තම යන්න කටයුතු කරන්න කියන එකයි ඉල්ලන්නේ. බොහෝම වමනාවෙන් මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉතාමත් වටිනා කුසල සම්භාර ධර්මයක් රාශි කරකට සිද්ධ කරගත්තා. මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ පින්වත් ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන්නා වූ ඒ වගේම මේ ආරණ්‍ය ශේෂ්ත්‍ර අධිග්‍රහීතු ඒ වගේම මේ ධර්මශාලා විහාරශාලා පරිසරයට මේ ප්‍රදේශයට අධිග්‍රහීතු යම්තාක් පින් කැමැති දේවගණ සමූහයක් යම් අමෝස කුත්තාශයක් තියෙනං ඒ සියලු දෙනාට මේ පින් පිට අනුමෝදන් කරනවා. ඒ වගේම ලෝකපාලන දෙවියෝ ආදී යම්තාක් පින් කැමැති සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසර වඩා වර්ධනය කරගනිමින් දිව්‍ය පුතුන් බෝධියකින් මුතුන් නිවන සැනසෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාව පින්වත් ස්වාමීන් වහන්සේලා කෙරෙහි මේ ස්ථානයන් කෙරෙහි නිරතුරුව ලබා දෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा රක්ඛන්තු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග අනුමෝදිत्वा බුද්ධං රක්ඛන්තු. ඒ වගේම මේ දින කිහිපෙදී වැඩසටහන් කළා. අද දවසේ ධර්ම දේශනා කළ සාකච්ඡා කළ මා විශාල කුසල ධර්මයන් සිද්ධ වුණා. මේ සියලුම කුසල ධර්ම ශාසන ඥාතිත්වයෙන් විශේෂයෙන්ම මාව ලෝකයෙන් දැනුම් අහහා හරි පැවිදි කරපු මගේ ගුරු දේවතුන් වහන්සේ ත්‍රිටිගල ලොකු ස්වාමීන් වහන්සේට මම අනුමෝදන් කරනවා. ඒ වගේම ත්‍රිටිගල ලොකු ස්වාමීන් වහන්සේ පැවිදි කළ මිහිඳුආරයන් නායක හමුදුරුව ඇතුළු ඒ සංඝ අපවත් වී වදාළ සංඝ පීත්‍රුන් වහන්සේලා සියලු දෙනාම සිහිපත් කරනවා. ඒ වගේම මිහිඳුආරණ සේනාසන සාකා සම්බන්ධ අපවත් වී වදාළ සියලුම ඒ වැඩිහිටි සංඝ පීත්‍රුන් වහන්සේලා ගුරු දේවතුන් වහන්සේලා සිහිපත් කරනවා. ඒ වගේම මේ ස්ථානය හදන්නට ගොඩනගන්නට ජීවිතය කැපකල ගිහි උපාසක උපාසිකාවන් සියලු දෙනාම සිහිපත් කරනවා. විශේෂයෙන් සේනාධිරියගම ස්වාමීන් වහන්සේගේ පියාණන් මෑණියෝ සිහිපත් කරනවා. ඒ සේනාධිරියගේ ඥානතිලක ස්වාමීන් වහන්සේගේ අප්පච්චි තමයි මේක හදන්න මුල්ුනේ ඇවිල්ලා. ඒ ඇතුළු ඒට උපකාර කළ සියලුම දෙනාත් නම් වශයෙන් කියන්න බැරි ගොඩාක් පිරිස් ඉන්නවා. ඒ සියලු දෙනාමත් මීට දින කිහිපයකට ඉහතදී මගේ ආච්චි අම්මා මිය පරලෝ ගියා. ඇත්තට ආච්චි අම්මා කියන්නේ මාව කුසින් බිහි නොකළ ටික විතරයි මාව ජීවිතේ හැදුවේ ආච්චි මගේ අම්මගේ අම්මා. ඉතින් ජොස්ලින් ඩයස් ඒ උපාසිකා මාතාවටත් මේ මොහොතේදී අනුමෝදන් කරනවා. මගේ මිය පරලෝකීය පියාණන්ට සහෝදරයටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ශාසන ඥාතිත්වයෙන් ගිහි ඥාතිත්වයෙන් යම් පිරිසක් මිය පරලෝකීය සිටිනම් පින් බලාපොරොත්තු ඒ සියලු දෙනාට මේ මොහොතේදී පින් අනුමෝදන් කරනවා. අපේ පින්වත් ස්වාමින් වහන්සේලා සියලුම දෙනාගේ නමිනසී කල්වේ කළා වූ ශාසන ඥාතිත්වය සහ ගිහි ඥාතිත්වයෙන් මිය පරලෝකීය සියලු දෙනා සිහිපත් කරනවා. ඒ සියලුම ඥාතීන් මේ පින් ඔවුන් කළා වූ පිනක් මේ සතුටින් සාධනාවෙන් අනුමෝදන් වෙත්වා. ඒ අය දුකක සිටින දුකෙන් අත මිදී සපවත් භාගයකටපත් වීම උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම කෘතවේදීව සිහිපත් කටයුතුයි පින්වත් ස්වාමීන් වහන්සේ තිරේ පිටිපස්සේ තිරේ අපිට පේන හොඳ දර්ශන තිබුණාට තිරේ පිටිපස්සේ ඉන්න වැඩ කරන ගොඩාක් පිරිසක් හරි ගැහැට විඳින්න ස්වාමීන් වහන්සේලාට මේ බණ දහම් ටික අහන්න
මට මේ බණ ටික කියලා පින් සිද්ධ කරගන්න මේ ශාලාව හදන්න මේ ටික කැප කරන්න පුදුමාකාර රෑ දවල් නොබලා හිතන්න බැරි තරම් ජීවිතේ කටුක අධ්‍යක්ෂින් විදිමින් වැඩ කළා මේ පොඩි හම්සගුල ටික අපේ රාහුල හාමුදුරුවෝ කශ්‍යප පොඩි හාමුදුරුවෝ ඇතුළු අනිත් සීලුම පොඩි හම්සගුල ටිකත් ඒ වගේම තව අපේ අජිත් මහත්තයා කියලා ඉන්න ඒ මහත්තයා ඇතුළු තව පිරිසක් ඉන්නවා මේක හදන්න මේ මට්ටමට ගත්තේ ඒගොල්ලන්ගේ ශ්‍රමයට පෘථිවීදී අපි ඒක සිහිපත් කිරීම මේ බණපදයේ අහගන්න අපිට මේ අවස්ථාව හදලා දුන්නා අපිට නිවන් දකින්න මේ පණිඩය ලබා ගන්න මේ අවස්ථාව හදලා දුන්න මේ පොඩි හාමුදුරුවෝ ටික ඔක්කොටම මේට උපකාර කරපු ගිහි පින්වතුන් ඔක්කොටම අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඊයේ තද සිව්පස්යෙන් ධම්පෙන් පිළිගන්නපු ඒ සියලු නම් වශයෙන් කියන්න බලන සියලුම මහත්තුරුන්ට ඒ CCB ආයතන වගේ සියලුම ආයතන වල මහත්තුරුන්ට සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා ඒ පින්වත් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයත් සැලසේවා උතුම් වූ අජරාම නිර්වාණ සම්පatti සාක්ෂාත් කරගන්න මෙම කුසල ධර්මයේ සෑම දිනකට නිවන් පිණිස පාරමිතාවක් වේවා කියලා සාදු සාදු